සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි සෙන්සුරාදා දිනේ පවත්වන භාවනාත්මක ධර්ම දේශනා මාලාව අද දවසේත් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ ඉඳන් නැවතත් මුලින් ඉඳන් ඒ පිළිවෙලට කරන්නා වූ භාවනා වැඩසටහනක තියෙන ඒ ධර්ම කරුණු අන්තර්ගත කරලා ඒ ධර්ම දේශනා මාලාව සිදු කරන්නයි අද සූදානම් වෙන්නේ අද ඉඳන්. එනම් අලුත් අය සියලු දෙනාත් පරණ අයත් මේ මාලාවට සම්බන්ධ වෙන්න. එතකොට අපිට අයත්තන්ට පුළුවන්කමක් තියෙනවා මේ මුලින් ඉඳන් මේ ධර්ම කරුණු ටික හිතා හොඳින් තමන්ගේ හිතට ග්‍රහණය කරගන්න පුළුවන්කමක් තියෙනවා මුලින් ඉඳන් අග දක්වා ඉඳලා අඛණ්ඩව සම්බන්ධ වෙන්න. අලුත් අයටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ අයටත් තා හොඳින් තේරෙන්න පටන් ගනී මොකද්ද මේ අපි කරන වැඩසටහන කියලා. සාමාන්‍ය එක වැඩසටහනකින් තේරෙන්නේ නැහැ සමහර අයට වැඩසටහන් දෙක තුනක් කරන්න අහන්න වෙයි. ඉතින් ඒ විදිහට අපි හිමින් මේ ගමන යමු. හොඳයි එහෙනම් අද වැඩසටහන ආරම්භ කරමු. මාත් එක්කම මේ ගාථා කියලා තමයි ඔයත් වැඩසටහන පටන් ගන්නෙ. මාත් එක්කම එකටම ගාථා කියන්න තමන්ට පුළුවන් විදිහට දන්න විදිහට. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාඛාතෝ භගතා ධම්මෝ සම්දිට්ඨිකෝ කාලිකෝ එහි පස්සිකෝ ප්‍රණයිකෝ පච්චත්තං ඒදි ධම්මෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ විජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීච පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙතං ලෝකස්සාති සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං ආරභත නිකමත යුඤ්ජත බුද්ධ ශාසනේ තුනාත මච්චුනෝ සේනං නලාගාරං කුඤ්ජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ යස්සති පාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්නම්මං නිරායස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා
සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ. අද මේ පින්නතුන් සූදානම් වෙන්නේ ඒ භාවනාත්මක ධර්ම දේශනාවට ඇහුම්කන් දීලා ඒ අනුව තමන් ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනා මාලාව අද ඉඳන් මම සිදු කරනවා. ඉතින් මේ පෙළ ගැස්මක් තියෙනවා. ඉතින් මේ පෙළ ගැස්ම අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ක්‍රමානුකූලව තමන්ට පුළුවන්කමක් තියෙනවා මේ ධර්මයේ අපි යන්න ඕන පාර හරියටම දැනගන්න. එහෙම නැත්නම් කොහොමද අපි මේ ධර්මයේ ග්‍රහණය කරගන්නේ කියන කාරණාව මේ ධර්ම දේශනා මාලාව අහපුවම භාවනා වැඩසටහනක් විදිහට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ශාලාවක කරන ඒ වගේ වැඩසටහනක් නෙවෙයි. ඒ වගේම නේවාසික වැඩසටහනක් විදිහට නෙවෙයි. මේ අන්තර්ජාලයෙන් අපිට කරන්න පුළුවන් මට්ටමක ඉඳන් තමයි මේක කරන්නේ. එතනින් එහාට අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. තනියම ඒ යෝගාවචරයක් විදිහට ඒ භාවනා යෝගීව කටයුතු කරන පුද්ගලයන් කණ්ඩායමකට කරනවා වගේ කරන්න බෑ. නමුත් යම් මට්ටමකට අපිට කරන්න පුළුවන්. ඒ මට්ටමින් මයත්තන්ට මේ දේශනා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දේශනාවේ මාතෘකාව වෙන්නේ ශ්‍රද්ධාව සම්බන්ධව. ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදෙනවා කියන අර්ථය. එතකොට පැහැදෙන්නේ මොනකටද? කේකේවට පැහැදෙනවා නේද? කෙනෙක් දිහා බලලා එයාගේ රූපෙට පැහැදෙන්න පුළුවන්. ඒ වගේම හඬට පැහැදෙන්නත් පුළුවන්. කටහඬට වගේ. ඒ වගේම එයාගේ හැකියාවට දක්ෂතාවයන් වලටත් පැහැදෙන්න පුළුවන්. ඒ වගේ එක එක විදිහේ පැහැදීම් තියෙනවා. එක එක විදිහට තමන් පැහැදෙනවා. වෙනතන පැහැදීමයි මේ විශ්වාසයයි කියන්නේ දෙකක් වෙනවා. දැන් වෙනත් ආගම් වල ඇත්තෝ දන්නවා විශ්වාස කරනවා දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. පැහැදෙනවා කියපුවාම ඊට වඩා හුඟක් ගැඹුරු අර්ථයක් තියෙන. විශ්වාස කරනවා කියන එකට වඩා එහෙම නැත්නම් භක්තිය කියන එක භක්තියටත් වඩා එහා ගියප එකක් තමයි මේ පැහැදීම කියලා කියන්නේ. එතකොට අපි රූපයක් දැකලා ශබ්දයක් අහලා ප්‍රාතිහාරයක් දැකලා පවා ඉතින් පැහැදිනවා. දැන් අපි දන්නවා පෙර භාගතුන් වහන්සේගේ කාලේ භාගතුන් වහන්සේගේ රූපයට පැහැදුනා. කවුද ඒ රූපයට පැහැදුනේ? වක්කලි හාමුදුරුවෝ රූපයට පැහැදුනා. බුදුහාමුදුරුවෝ දිහා බලා ඉඳලා හරීම ලස්සන මේ ශරීරයක් තියෙන වහන්සේ කියලා ඉතින් බලා හිටියේ. භාගතුන් වහන්සේ දේශනා කරා වක්කලිය මේ මාගේ මේ කුණු ශරීරය දිහා බලලා වැඩක් නැහැ. ගිහිල්ලා මේක අසාර අසුභ පිළිකුල් දුර්ගන්ධ දුර්වර්ණ දෙයක්. මේකේ ගතයුත්තක් දෙයක් නැති බව දැනගෙන භාවනා කරන්න කිව්වා. ඉතින් ඒ වගේ ඇත්තටම ටිකක් තදින් කිව්ව උන්වහන්සේ. මේ රූපේ දිහා බලයින් රූපේ දිහා බලලා පැහැදිලා තිබුණ නිසා. ඒ වගේම හඬට පැහැදෙන්න පුළුවන් ලස්සන කටහඬක් තියනවා කියලා හොඳට හරිම මිහිරුයි කියලා එහෙම පැහැදෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රාතිහාර වලට එක එක උඩින් යනවා දැක්කලා වෙන්න පුළුවන්. එක එක දේවල් මවනවා වෙන්න පුළුවන්. එහෙමත් පැහැදිලි. එහෙම පැහැදිච්ච කෙනෙක් තමයි අජාසත් රජතුමා. කාටද පැහැදුනේ? දෙව්දත් හාමුදුරනේ පැහැදුනානේ ප්‍රාතිහාර කරනවා දැකලා නේද? ඉතින් එහෙනම් දෙව්දත් හාමුදුරන්ට පැහැදුනා. ඒ ප්‍රාතිහාරවල. එතකොට දුෂ්කර වෘතයන් වලට එහෙමත් පැහැදෙනවා. ඒ කියන්නේ එක එක විදිහට දැඩි ආකාරයෙන් සීලය තුල රැඳිලා ඉන්නකොට ඒකටත් පැහැදෙනවා. මහා සීලවන්තයෙක් ගුණවන්තයෙක් කියලා පැහැදෙන දුෂ්කර වෘතයට. දැන් බෝධිසත්වයන් වහන්සේගේ දුෂ්කර වෘතයට පැහැදුනානේ. කවුද ඒ පැහැදුනේ? ඒ පැහැදුනේ පස්වග මහා. ඉතින් දුෂ්කර වෘතය අයින් කරාට පස්සේ අපැහැදුනේ. එහෙනම් දැන් පැහැදිලි නේද? මෙතන පැහැදීම කියන එක
ඒ විදිහට පැහැදෙනාට කියනවා අමූලිකා ශ්‍රද්ධාව. මොකද කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාව. තව පැහැදීමක් තියෙනවා මේ ශ්‍රද්ධාවේ. ඒ ශ්‍රද්ධාව තමයි ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ. ඒතර මේ ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගන්න නම් අපි භාගතුන් වහන්සේගේ ගුණ දැනගෙන දැක ගන්න ඕනේ. ධර්මයේ ගුණ දැනගෙන දැක ගන්න. සංඝයාගේ ගුණ දැනගෙන දැක ගන්න. එතකොට තමයි මේ ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගන්න තියෙන්නේ. පුළුවන්කමක් තියෙනවා. දැන් ආකාරවතී ශ්‍රද්ධාව ගත්තාම පින්නතුනේ ඇත්තටම ආකාරවතී ශ්‍රද්ධාව ඇති වෙන්නේ සෝවාන් ඵලයේ සාක්ෂාත් වෙනවා. එතකම් පොඩ්ඩක් හෙල්ලෙනවා ශ්‍රද්ධාව. හැබැයි ආකාරවතී ශ්‍රද්ධාව කියන මාර්ගයේ තමයි අපි යන්නේ. ආකාරවතී ශ්‍රද්ධාව කියන මාර්ගය. මොකක්ද මේ මාර්ගය? ඉතින් ඒක ඇති කරගන්න තියෙන ආර්ය ශ්‍රාංග මාර්ගය. මේ මාර්ගය තමයි ගමන් කරලා ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න තියෙන්නේ. ඉතින් මේ මාර්ගේ යන්න හොඳටම ලයිසන් එක හම්බෙන්නේ. එහෙම නැත්නම් ඒකට හරියම බලපත්‍රය ලැබෙන සෝවාන් ඵලයේ සාක්ෂාත් වුණාට පස්සේ ඒකනේ සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා කියන්නේ. සම්මාදිට්ඨියටපත් වෙන්නේ එතකොට. එහෙනම් ඔයත්තන්ට මේ පැහැදීමේ කොටස් දෙක ගැන පොඩ්ඩක් දැනුමක් එන්න ඇති. එකක් තමයි අමූලිකා ශ්‍රද්ධා, අනිත් එක තමයි ආකාරවතී ශ්‍රද්ධා. මේ ශ්‍රද්ධාව නැතුව ගමනක් යන්න බෑ. ශ්‍රද්ධාව තමයි බීජය වෙන්නේ. දැන් ඕන ගහක් හදනවා නම් ගහකටත් තියෙනවනේ නේද? බීජය දැම්මාම මේ පැලේ හැදෙනවා, පැලෙන් ගහ හැදෙනවා. ඉතින් මේ විදිහට හරි බීජය පැල කරගත්තොත් තමයි අපිට හරි ඵලයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් භාගතුන් වහන්සේගේ ගුණ දැනගෙන දැකගෙන ධර්මයේ ගුණ දැනගෙන දැකගෙන සංඝයාගේ ගුණ දැනගෙන දැකගෙන මේ යන ශ්‍රද්ධාව කියන බීජය පැල කරගෙන තමයි අපි ඒකට වතුර පොර දාන්නේ. සීලය ඒ ශ්‍රද්ධාවට අනුකූල වෙනවා. සමාධිය ඒ ඇති කරගත්තා වූ ශ්‍රද්ධාවට අනුකූල වෙනවා. නැත්තම් ඇති ගමනේ තේරුමක් නැතු යන. දැන් මෙතන ඇත්තටම මේ ශ්‍රද්ධාව ඇති කරගන්නකොට අපි ඒ කියන්නේ යම්කිසි පුජ්‍යලේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණත්වයට පත් කරලා මාර්ගඵලයක් එහෙම නැත්නම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්නවා නම් අන්න එතන තමයි සම්මාදිට්ඨියට පැමුණා කියලා කියන්නේ. ඊට කලින් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨියට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. කර්මඵල විශ්වාස කරන සම්මාදිට්ඨිය. ඒක කොහොමද තියෙන්නේ? මිත්‍යා දිට්ඨියන්ට බෑ මේ ගමනේ. දන් දීලා ඒ වගේ දේවල් කරලා ඉතින් සංසාරේ අපි පුරුදු කරලා ඒ තියෙන පුණ්‍ය ශක්තියින් පදනම් වෙලා තමයි මෙතෙන් එන්නේ. ඒ නිසා මේ සැරේ අපිට පින්මදි එහෙම කියලා හිතන්නත් එපා. තියෙන පින් ටික ඇති. ඉතින් මදි හරිය. ඉතින් ඔය භාවනා කරන ගමන් ඔය වැඩසටහන් සම්බන්ධ වෙන ගමන් මේ වහන ගමන් ඉතුරු ටිකක් කරන්න. එතකොට ඒ ගමන යන්නත් පුළුවන්. හොඳයි. එහෙනම් අපි බලමු භාගතුන් වහන්සේගේ ගුණ දැනගෙන දැකගන්නේ කොහොමද? ධර්මයේ ගුණ දැනගෙන දැකගන්නේ කොහොමද? සංඝයාගේ ගුණ දැනගෙන දැකගන්නේ කොහොමද? මොකක්ද හරි ප්‍රශ්නයක් නේ දැන්. දැන් භාගතුන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ. ඔයත් උන්තරන් දැන් අපි ඉස්සල්ලාම වැඩසටහන ආරම්භ කරනකොට ඒ ගුණ සජ්ජායනා කරන්න පටන් ගත්තා. එතකොට මේ ගුණ සජ්ජායනා කරාම ඔයත්තන්ට ඒ වගේ යම් අවබෝධයක් එනවා. සජ්ජායනා කරන එකේ වැරද්දක් නැහැ. සජ්ජායනා කරන එක හොඳයි. එතකොට ඒ සජ්ජායනා කරනවට වඩා ඒ ගුණ හිතෙන් මෙනෙහි වෙන එක ඊට වඩා හොඳයි. ගුණ ටික හිතෙන් මෙනෙහි වෙන එක ඊට වඩා හොඳයි සජ්ජායනාවට වඩා. හිත ඇතුළේ එතකොට මේක තැම්පත්. හැබැයි මේ ගුණ දැනගෙන දැකගත්තොත් ඒක තමයි හොඳටම හොඳ වෙන්නේ. දැන් අපි බලමු භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ කොහොමද මේ භාග්‍යතුන් වහන්සේව දකින්නේ?
අපිට මේ ගමන යන්න තියෙන්නේ බෞද්ධයන් විදිහට හරි ඕනම ආගමක කෙනෙකු විදිහට අපි මේ සංසාරේ මහා ගමනක් නේ ඇවිල්ලා තියෙන්නේ. ඉපදි මෙරි මෙරි හිතා ගන්නත් බැරි තරම්. මේ අහලා තියෙන කතා තමයි ඒ උනත් නැවත අහනකොට බලන්න කල්පනා කරලා. සෑහෙන කාලයක් තිස්සේ අපි ඉපදි මෙරි එනවා. ආයෙත් ඉපදෙනවා, ආයෙත් මැරෙනවා, ආයෙත් ඉපදෙනවා, මැරෙනවා. මේ වගේ දීර්ඝ සංසාරයක් එනවා. ඉතින් අදත් ඉන්නවා තාමත් අනාගතේත් යනවා මේ ඉපදි මෙරි යනවා. ඉතින් මේ වගේ කාලයේ මේ විදිහට යනකොට මහා දුකක් අපිට මේ සංසාරේ විඳින්න තියෙනවා. විඳලක් තියෙනවා, විඳින්නත් තියෙනවා. මෙන්න මේ සංසාර දුක නැති කරගන්න තමයි භාගතුන් වහන්සේ නමක් ලෝකෙට පාලලා ධර්ම දේශනා කරන්නේ. නිකන් ඔය සාමාන්‍ය දුක නැති කරගන්න නෙවෙයි සංසාර දුක නැති කරගන්න. දැන් සාමාන්‍යයෙන් gedara dore තියෙන දුක නැති කරගන්න ඔයාලට සාමාන්‍යයෙන් මේ ජීවිතයේ ඔය තියෙන වෙන අයත් උපදෙස් දෙනවා. ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවා, ගණිතඥයෝ ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා, ගණකාධිකාරීන් ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා. ඒවා ඒගොල්ලෝ එදිනෙදාවේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා. හැබැයි ඒ උත්තරේ මේ භවයේ පොඩ්ඩක් ඉතින් යන්තම් මේ භවයේ පොඩි සහනයක් ලබා ගන්න ඉතින් පොඩි දෙයක් වෙන්න පුළුවන්, උදව්වක් වෙන්න පුළුවන්. හැබැයි අංක සංසාරයේ තියෙන උත්තරයක් නන්නේ. දැන් අපි తాවකාලික විසඳුමකින් මේ ගමන නවත්තන්න පුළුවන් කමක් නැහැ. දැන් කෙනෙකුට අපි හිතමුකෝ සල්ලි නැහැ කියලා. කන්න බොන්න සල්ලි නැහැ, ගයක් හදාගන්න සල්ලි නැහැ. කෙනෙකුට එයාට උදව් කරන්න පුළුවන් සල්ලි ටිකක් දුන්නා, ගයක් හදාගන්න උදව් කරා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. ඒක හොඳයි. හොඳ ක්‍රියාවක්. මිනිස්සුත් අගේනවා, හොඳ මිනිස්සු අගේනවා. ඉතින් ඒක පිනක් වෙනවා අනිත් පැත්තට. හැබැයි ඒ විදියට එයාට උදව් කරාම සම්මුතිය තුළ තියෙන එයාගේ දුකට පිට උනා. ඒ වුණාට පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ විදිහට දුකට පිට වුණාට ඒක తాවකාලිකයි. ඒක ඇති ඒ සල්ලි ටික නැති වුණාම එයාගේ ඊට පස්සේ ඉවරයි. ඒ කියන සැප කියන එක එයාගේ ඉවරයි නෑ. සැප කියන ලේබලයක් ගහගෙන ඉන්නේ. ඉතින් ඔය ඔක්කොම දුකයි හැබැයි. සම්මුතිය තුළ තියෙන දේ තමයි මේ කියන්නේ. සාමාන්‍ය ජීවිතයේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මොකක්ද? ජීවිතේ අපි කියන්නේ සැප ලබන්න ඕනේ තමයි ජීවිතේ. මොනවද සැප ලබනවා කියන්නේ? ජීවිතේ සැප ලබන්න හොඳට හම්බ කරන්න, ඉගෙන ගන්න ඕනේ. හොඳ රස්සාවක් කරන්න ඕනේ, යාන වාහන ගන්න ඕනේ, ඉඩකඩම් ගන්න ඕනේ. හොඳට දරුවෝ හදාන්න ඕනේ, හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න ඕනේ. තර විශ්‍රාමදී ජීවිතයට හරියන විදියට මුදලක් ඉතුරු කරන්න ඕනේ. කාටවත් ආදරයක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය සකස් කරගන්න ඕනේ කියන කාරණාව තමයි කියන්නේ. ඉතින් එතකොට සැපවත් ජීවිතයක් තියෙනවා කියලා තමයි මිනිස්සු සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ. හැම කෙනෙක්ම ඕකට තමයි දුවන්නේ. හැබැයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඕක නෙවෙයි. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඔය තියෙන කාමයන්ගේ යම්කිසි සැනසීමක් පොඩ්ඩක් තියනවා වගේ පේනවා තමයි. ඒ උනාට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන්ගේ නැත්තම් මේ තියෙනවා කියන සැප කියන එක ඇතුලේ තියෙන්නේ දුක කියලා. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකේ කිසිම තැනක සැපක් කියලා එකක් නැහැ. ඔක්කොම තියෙන දුක. ඒ සැපයි කියන ඒවත් ඔක්කොම දුකයි කියලා බුදුහාමුදුරු දේශනා කරා. ඔන්න ඔතන තමයි සාමාන්‍ය මිනිස්සු පැටලෙන්නේ. ඇයි? මේ හොඳට පේන්න තියනවා, මේව වෙනවා, ඉතින් හොඳට අදිනවා, පළඳිනවා, කනවා බොන මේ ඉතින් හොඳට ඉන්නවානේ. ඉතින් මෙහෙම ඉන්න කෙනාට මොකටද ඉතින් අය නිවනක් කියන එක. නිවනක් පේන්නෙත් නැහැ. ඉතින් කාලා බීලා ජොලියේ ඉන්නවා කියලා ඉන්නවා. සැප ලබන. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ඒක තමයි පළවෙනි බුදු වදන කියලා කියන්නේ. ඉතින් ඕක තමයි චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය. එදා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිපතනේ මිගදායේ පස්සක මහණුන්ට ඇසල පොය දවස දේශනා කරනවා. මිනිස්සු නම් මිනිස්ය වශයෙන් 5 දෙනයි බණ. දෙවිවරු කෝටි ගණන්.
බ්‍රහ්ම රාජවරු කෝටි ගණන් බලනවා. කෝටි ප්‍රකෝටි ගණන්. මේ ධර්ම දේශනාව. ඉතින් මේ ධර්ම දේශනාවේ පළවෙනි සත්‍යය තමයි දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛය තමයි දේශනා කරන්නේ. ඉතින් එහෙනම් මොකක්ද මේ භාගතුන් වහන්සේ දේශනා කරන මේ දුක්ඛ ආර්ය සත්‍ය? ඔයාලගේ කියන මේ දුකත් ඒ දුකට දාන්න පුළුවන්. ඒ වුණාට ආර්ය සත්‍යයක් කියපුවාම මේ ආර්යයන් වහන්සේලා පිළිගන්නා වූ සත්‍යයක් තියෙනවා. ආන්ගේ සත්‍ය අවබෝධ කරගෙන ඒ තුලින් තමයි ධර්මයේ ගුණයන් දැනගන්න පුළුවන්. ධර්ම කාරණාවක් නේ අපි ඉස්සෙල්ලම දැනගන්න. ඒ ධර්ම කාරණාවක් දැනගෙන ඒක දැක ගන්න. ඒ ධර්ම කාරණාවක් විදිහට දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ නැමෙතම මේ ලෝකයේ දුකයි. දුක්ඛ ආර්ය සත්‍ය. මේක අපි දැනගෙන දැක ගන්න. කොහොමද දැනගන්නේ? දැනගන්න නිකම් බෑ. නිකම් පාරේ මේ දුක්ඛය කියන එක අනේ අර දුක් විඳිනානේ දුක් විඳිනානේ කිය එහෙන් පාරේ තියෙන ඒවා දැක්කයි කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. පෙර සංසාරයේ පුරුද්දක් නැත්තම් පෙර දෙයක් නැත්තම් ඔයත්තන්ට ඒ තුලින් ඒ මාර්ගඵල ලබන්න බෑ නිකන් දැක්කයි. ඒකෙන් යම්කිසි විදියකට ඒකත් එක්ක ධර්මයක් අහලා තියෙනවා නම් ධර්මයක් දන්නවා නම් අන්න ඒක ගැළපිලා එහෙම නැතුව මොන තරම් ලෝකේ දුක්ඛය ওই විදියට පෙවුනට මිනිස්සු ඒ දුක්ඛය අවබෝධ කරන්නේ නැහැ. ඒකට ඒ දුක නැති කරගන්න විකල්පයක් හොයනවා මිසක් ඕක සංසාරේම තියෙන එකක් කියලා කල්පනා කරලා ඒක නැති කරගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද එහෙම එකක් දන්නේ නැහැනේ. එහෙම එකක් දැනගන්න තමයි බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාන් පස්සේ මේ සියල්ලම අවබෝධ කරලා තියෙන්නේ මේ ලෝකයේ දුකයි කියන අවබෝධයේ තියෙන උත්තරමයා අපිට කියනවා මේක අවබෝධ කරගන්න. එතකොට මේ සර්වඥයන් වහන්සේගේ සර්වඥතා ඥානය තුලින් අවබෝධ කරගත්ත එක අපිට තරක් කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් අපිට කියනවා මේක හිතන්න කියලා. හිතලා බලන්න කියලා. කැමති නම් පිළිගන්න, අකමැති නම් ඒත් කමන්නේ නැහැ. තමන්නේ සංසාරයන් අපිට කවුරුවත් බල කරන්නේ නැහැ නේ. බල කරන්නේ නැහැ. එතකොට අපි තමයි මේ සංසාරේ යන්නේ මේක පිළිගත්තේ නැත්තම්. භාගතුන් වහන්සේලා සංසාරේ නැවතුණා. රහතන් වහන්සේලා සංසාරේ නැවතුණා. පසේ බුදු පියාණන් වහන්සේලා සංසාරේ නැවතුණා. ඊළඟට යම් තාක් දුරට හරි නවත්තගෙන ඉන්නවා. ඊළඟට අනාගාමීන් වහන්සේලා නවත්තලා තියෙනවා. ඊළඟට සකදාගාමීන් වහන්සේලාත් නවත්තලා තියෙනවා. ඒ වගේම සෝවාන් උත්තමයන් වහන්සේලාත් යම් කිසි විදිහක නවත්තලා තියෙන සතර අපායට එන්නේ නැති. හැබැයි අනිත් ඔක්කොම යනවා. සංසාරේ යනවා. ඇයි යන්නේ? මේක දන්නේ නැති හින්දා. මේක දන්නේ නැති එකට තමයි කියන්නේ පින්නතිනේ අවිද්‍යාව කියලා. එහෙනම් අවිද්‍යාව කියන එක නැති කරගන්න අවිද්‍යාව කඩන්න පළවෙනි පහර අවිද්‍යාව කියන්නේ මහා ඝනකම විද්‍යාවක් නම් ඒ අවිද්‍යාව කඩන්න පළවෙනි කුළුගිඩි පහර ගහන්න තියෙන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව. ලොකු පහරවල් ගහන්න ඕනේ. ඉතින් මේ එකින් ගහලා කඩන්න බෑ. ටික ටික ගහන්න. ශ්‍රද්ධාව තමයි පළවෙනි කඩන්න තියෙන්නේ. අවිද්‍යාව කියන එක කඩන්න තියෙන්නේ. ඒක කඩන්න නම් මොකද කරන්න ඕනේ? භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහට වැඩේ කරන්න. මොකද්ද? ඒක තමයි කල්යාණ මිත්‍රෙක් හම්බෙන්නේ. කවුද කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ? කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මෙන්න මේ දුක අවබෝධ කරගෙන මේ දුක දැනගෙන දැකගෙන අනිත් අයටත් මේ දුක දැනගෙන දැක ගන්න කියලා දේශනා කරන උත්මෙක් ඉන්නවනම් ආන්ගේ දැකගෙන මේ දුක තියෙන තැනට ඒ කියන්නේ දුකක් තියනවා නම් යම් දැනග එතන ඉන්න එපා මේ සැප තියෙන තැනට යන්න කියලා දේශනා කරනවා. කොහෙද සැප තියෙන්නේ? සැප තියෙන්නේ නිවනේ. දැන් අපි හිතමු හෝල් එකක් තියෙනවා. එහෙම නැත්නම් ලොකු ශාලාවක් අපි ඔක්කොම ඉන්නවා ශාලාව ඇතුලේ කියලා හිතන්න. ওই ශාලාව ඇතුලේ ඉන්නවා සර්පයෝ. විවිධ කටු වර්ග තියෙනවා. කූණ්ඩැල්ලෝ තැන් වල ගිනි ගන්න. මේ හෝල් එක ඇතුලේම ඉන්නවා. හැබැයි හෝල් එකේ එළියේ කිසිම සතෙක් නැහැ, කිසිම පීඩාවක් නැහැ, කටුව පඳුරු මුකුත් නැහැ. එළියේ ඒ වගේ පීඩාවක් නැහැ. හැබැයි අපි සෑහෙන කාලයක් තිස්සේ ඔය හෝල් එක ඇතුලේ ඉඳලා අපිට
ඔන්න අපි හිතමුකෝ ඔක ඉන්නකොට සර්පෙක් කනවා කියලා එක තැනක ඉන්නවා. තව කෙනෙක් කියන මෙන්න මෙතන නම් සර්පයෝ කන්නේ දූගෙන එන්න මෙතන හරි සැපයි කියලා. ඉතින් අපි ගිහින් සර්පයා කන්නේ නැත්නම් ගිහිල්ලා මුල්ලකට එලා අය ටික වෙලාවකට ඉන්නකොට අන්න ඔහෙන් කොහෙන් හරි ඇවිල්ලා අන්න කූඩැල්ලෙක් එක්ක. ඊට තව එක්කෙනෙක් කියන මේ මෙතන කූඩැල්ල එන්න කියන එතන ගියාම කටු වල පැටලෙයි. ඉතින් එහෙනම් පින්නතුනි මේ හෝල් එක ඇතුලේ කොහෙ ගියත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ හෝල් එක? ඔය හෝල් එක තමයි ලෝකය කියලා කියන්නේ. ඔය හෝල් එක තමයි සංසාරය කියලා කියන්නේ. ඔය හෝල් එක තමයි අපේ ජීවිත පැවැත්ම කියලා කියන්නේ. ඉතින් මේකේ කොහොම වුණත් ඔයත් රස්සාව කරන උදේ ඉඳන් වැඩට යන අරමුණ කොහොම වල ඔය කොහෙ ගියත් ඒකේ දුක තියෙනවා. එළිය තමයි නැත්නම් මේ හෝල් එකෙන් එළිය එන ලෝකයේ තුල දුකක් තියෙනවා නම් එහෙනම් ලෝකයෙන් එතර ඒකට තමයි කියන්නේ ලෝකෝත්තරය කියලා. ලෝකෝත්තරය තුල තියෙන සැප. එහෙනම් ලෝකයේ තුල තියෙන දුක නම් ලෝකෝත්තරය තුල තියෙන සැප නම් එහෙනම් අපි යන්න ඕනේ ලෝකයේ අතහැරලා කොහාටද ලෝකෝත්තර නිර්වාණය. අන්න ඒක තමයි අපි එහෙමනම් දිගින් දිගටම මෙනෙහි කරන්න ඕන කාරණා. කොහොමද මේක කරන්නේ? මේක කරන්න පුළුවන් ඉන්නේ භාගතුන් වහන්සේගේ ධර්මයට අනුකූලවමයි. වෙන ක්‍රමයක් නැත. වෙන ක්‍රමයක් නැහැ. කොහොමද එහෙමනම් මේ භාගතුන් වහන්සේගේ ධර්මය අපේ හිතට ගන්නෙ? හොඳයි. අපි බලමු පින්නතුනි මොකක් හරි සද්දයක් එන එක කරදරයක් ආගේ ඒක පොඩ්ඩක් ඔෆ් කරගත්තොත් හොඳයි. හොඳයි. එහෙනම් කොහොමද මේක කරන්නේ කියන කාරණාව බලමු. එහෙනම් පින්නතුනි අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරා දුක්ඛේ ලෝකෝ පදිත්තු මේ ලෝකයේ දුකයි එනම් ලෝකෝත්තර නිර්වාණය සැපයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් තියෙනවා ලෝක විදූ කියන ගුණයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ. මොකද්ද ලෝක විදූ කියලා කියන ගුණය? භාග්‍යතුන් වහන්සේගේ ලෝක විදූ කියන ගුණය තමයි මේ භාග්‍යතුන් වහන්සේ ලෝකය අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන අනිත් අයටත් අවබෝධ කරන්න කියලා දේශනා කරනවා. එතකොට මේ ලෝක විදූ කියන ගුණය අපි මේ ලෝකයේනේ භාගතුන් වහන්සේ දේශනා කරන ලෝකයේ මොකක්වත් නෙවෙයි පින්නතුනි. මේ ඉස්මුදුන ඉඳන් දෙපතුල දක්වා තියෙන මේ පැවැත්ම තමයි ලෝකය කියලා කියන්නේ. ඉස්මුදුන ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්ම අපේ මේ ජීවන පැවැත්ම. ඉතින් මෙන්න මේ ජීවන පැවැත්ම කොහොමද අපි මේ ජීවන පැවැත්ම දුකක් කියලා දකින්නේ? දුකක් කියලා දකින්නේ. එහෙනම් මේ ජීවන පැවැත්ම දුකක් කියලා දකින්න නම් අනිවාර්යෙන් පිටුතුනේ මේ විදිහට අපි කල්පනා කරන්න. භාගතුන් වහන්සේ දේශනා කරපු බුදු වදන අනුවම ගමන් කරන්න. දැන් ලෝකයේ තුල සැපක් නැහැ කියලා කිව්වට එකපාරටම පිළිගන්න බෑනේ නේද? බුදුහාම දේශනා කරපු දේ සද්ධර්මේ නම් අර විදිහට අහගෙන කාගෙන්ද අහගන්නේ? කල්යාණ මිත්‍රය හම්බෙන්න. සද්ධර්මය අහන්න ඕනේ. ඒ අනුව හිත මෙහෙවන්න ඕනේ. ඒක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය තියෙන්න. ඒ අනුව තමන් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය හැසිරෙන්න. ඔය හතර තමයි සෝවාන් වෙන්න අවශ්‍ය වෙන මූලික ඒ අවශ්‍යතා හතර. සෝතාපට්ටි අංග කියලා කියනවා. එතකොට තව ඉතින් වෙනත් විදිහකට කියනවා නම් මෙතන කියන පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ඒ කියන්නේ අනිත් කෙනාගෙන් ධර්මය අහලා දැනගන්න ඕන කාගෙන්ද ලෝකේ අතහැරලා ලෝකෝත්තර නිර්වාණයට යන්න ධර්මයේ දේශනා කරන උත්තරමකෙන් මේක අහන්න ඕන. අහලා ඉවරලා තමයි ඒ විදිහට ධර්මය තමන් මෙනෙහි කරන්න ඕන වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු එකින් එකට මේ දුක්ඛේ ලෝකෝ පතිත මේ ලෝකයේ දුකයි කියලා කියන්නේ ඉස්මතුන් දෙපතුල දක්වා තියෙන පැවැත්ම. රෝහිතස්ස කියන සූත්‍ර දේශනා එක උදාකාරව වෙනවා.
රෝහිතස්ස දෙවි පුත්‍රයාට කියන්නේ ලෝකය කියන්නේ මොකක්වත් නෙවෙයි ඉස්මුදුන ඉඳන් දෙපළ දක්වා තියෙන පැවැත්ම. මෙන්න මේ අපේ පැවැත්ම. මේ ලෝකයේ තුල තියෙන්නේ සැපක් නෙවෙයි දුකක්. එහෙනම් මොකක්ද මේ දුක? ඒක තමයි පළවෙනි ධර්ම දේශනාවේ පෙන්නන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංපයෝග යම් පිච්ඡන් නලබුත්තම් දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔක තමයි දුක්ඛ ආරි සත්‍ය කියලා කියන්නේ. එතකොට දැන් මේක වචන පෙළක් විතරයි නේද? දැන් ඔක වචන කොච්චර කිව්වා? ඒක අවස්ථාවකදී මම සමදිව බුද්ධගයා භූමියේ ඉන්නලා ඉතින් එක අවස්ථාවකදී මේ ඉතින් මුළු ජීවිත කාලෙම ඉතින් ඒ ස්ථානවල චතුරාර්ය සත්‍ය ධර්ම සජ්ජායනා කරනවා. ධම්මචක්කපවත්තන සූත්‍රය වැරද්දක් නේ. ඒක ස්වාමීන් වහන්සේ නමක් මාත් එක්ක ඒ වෙලාවේ මුළු ජීවිත කාලෙම මෙහෙම සජ්ජායනා කරා. කෝ අපේ සෝවන්නත් උනා. සජ්ජායනා කරා. ඉතින් එහෙනම් සජ්ජායනා කරා කියලා මේ කාලෙදී අර්ථයක් දන්නේ නැත්නම් අර්ථය ඇතුළට ගන්න නැත්නම් ඒවා හුදෙක් වචන මාත්‍රයක් පමණයි. හරි. හැබැයි අනෙක් වචන කියනවට වඩා මේකෙන් පිනක් සිද්ධ වෙනවා. සාමාන්‍ය වචනට වඩා මේ වචන වලින් ඔයත්තන්ට පිනක් සිද්ධ වෙනවා. ඉතින් කොහොමද අපි එහෙනම් මේක දකින්නේ? දුක්ඛ ආරි සත්‍ය. ජාතිපි දුක්ඛ. ජාතිය දුකයි. ඉපදීම දුකයි. කොහෙද අපි ඉපදෙන්නේ? අපි ඉපදෙන්න පින්නතුනේ නිරේ. වැඩිපුරම ගිහිල්ලා තියෙන තැන. ඒ වගේම තිරිසන් ලෝකයේ. ඒ වගේම പ്രേත ලෝකයේ, අසුර ලෝකයේ ওই හතර අපායේ තමයි වැඩිපුරම ඉන්නේ. ඊළඟට අපි ඉපදෙනවා මනුෂ්‍ය ලෝකේ දැන් අපි ඉපදලා තියෙන්නේ. ඊළඟට දිව්‍ය ලෝක 6ක් තියෙනවා, බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. මේ 31 තලයේ ඉපදෙනවා. මේ විතරක් නෙවෙයි පින්නතුනේ මේ 31 තල වලට අමතරව තවත් 31 තල ඕන තරම් තියෙනවා. කෝටි ගණන්. ඉතින් ඒ වගේ තැන් වල අපි උපදිනවා. ඉතින් සංසාරේ අපි මේ ඉන්න 31 තලයට කියනවා මොකද්ද? මේ සක්වලක් කියලා බුදුහාමුදුරු දේශනා කරන 31 තලයක. ඉතින් අපි ඉන්න සක්වලට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සක්වල මගුල් සක්වල කියලා කියන්නේ. මගුල්. මංග කියලා කියන්නේ ඕදුරු, ල කියන්නේ නැති කරනවා. ඒ කියන්නේ මංගල කියලා කියන්නේ මංගල සූත්‍රය කියලා කියන්නේ. මංග ඕදුරු, ල නැති කරනවා. මංගල. එහෙනම් මේක මගුල් කියලා කියන්නේ නම් මොකද්ද? ඕදුරු නැති කරන තැනක් තමයි මේ සක්වල. එන ඇයි එහෙම කියන්නේ? ලෝතුරා භාගතුන් වහන්සේලා පහළ වෙන්නේ මේ සක්වලේ පමණයි. ඒකයි එහෙම කියන්නේ. තේනම් අපි මොනතරම් ඒ කියන්නේ පිටුතුනේ මතක තියාගන්න මනුෂ්‍ය ලෝක ඕන තරම් තියෙනවා. දිව්‍ය ලෝක තව මේ 6ට විතරක් නෙවෙයි තව ඕන තරම් තියෙනවා. බ්‍රහ්ම ලෝක 20 විතරක් නෙවෙයි තව ඕන තරම් තියෙනවා. සතර අපායවල තනිත් ඒවායිත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ විදිහට සෑහෙන ඔය හැම වගේම සංසාරේ කොච්චර තැන්වල ඉපදිලා තියෙනවද කියලා මේ අපි මේ නිකන් මේ සක්වලේ ඒවා ගැන විතරයි ඔය කල්පනාව තියෙන්නේ. වෙනසක් වල ඉපදිච්ච. ඒ වගේ විඳපු දුක්ඛන්දරා හිතා ගන්නත් බැරි තරම් නේද? ඒ නිසා දැන් අපි මේ ඉපදිලා ඉන්න සංසාරේ මේ බලන්න දැන් අපි නිරේ ගැන බලමු. නිරේට ගියාම අපි මොනතරම් දුක් විඳිනවද කියලා. ඉතින් මේකට සූත්‍ර දේශනා කීපයක් ගන්න පුළුවන්. එක සූත්‍ර දේශනාවක් තියෙනවා දේවදූත සූත්‍රය කියලා. පරණ අය නම් ඔය දන්නවා. තව තියෙනවා බාල පඬිත කියලා සූත්‍ර දේශනාව. තව සූත්‍ර දේශනාවක් තියෙනවා ඒ විදිහට නිරය ගැන දේශනා කරපු ඒ සූත්‍ර දේශනාව මුගලන් හාමුදුරුවෝ එහෙම නිරයට ගියා කියලා කාරණා පෙර භවයේ මාර තජ්ජනීය සූත්‍රය කියලා එන්නේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනාව. ඉතින් මෙන්න මේ විදිහට මේ නිරය ගැන විස්තර තියෙනවා. අපි ගිහිල්ලා තියෙන තැන තමයි ඒ වුණාට අපිට මතක නැහැනේ. මේ නිරය කියන එක මතක නැහැ. මතක නම් ඇත්තටම මේ නිරේ ගියපු දුක් ටික මෙන්න මේ වරද කරලා මේ විදිහට මහා දුකක් විඳ මේ විදිහට විඳලා කියා මතකයක් තිබුණා නම් තියෙනවා නම් ඒ කාලේ නම් ඒ විඳින කාලේ නම් හිතන්න කොහොමත්ම
හිතන්නේ නැතුව ඇති අය කවදාවත් ඉපදිලා පවක් නම් කරන්නේ නැහැ කියලා හිතාගන්න ඇති ඒක. ඒ විදිනකොට. ඒ වුණාට මතක නැහැ. ආවට පස්සේ ආයෙත් කරමු. ඒක නිසා අපි මේ නිරේ ඉන්නකොට විඳින දුක්ඛය පෙන්නනවා අපි දේවදූත සූත්‍රය ගමු. ඉතින් මේ දේවදූත සූත්‍රයේ පෙන්නන පින්නතුනේ අපි යනවා මරණින් පස්සේ ප්‍රාණඝාතය කරලා අදත්තාදානය කරලා කාමී වරදවා හැසිරෙලා මුසාවාද පරුසාවාච පිසුනා සම්ප්‍රප්පලාපාදීවා කියලා නේද ඊගාට සුරාමේරේ ඒ විදියට මේ කරලා සුරාව දුරාචාරය නොකරලා ඉතින් එක එක පව් කරලා ඒ විදියට යනවා. මොකක් හරි එක පවක් ඇති ඈ ඔය කියපුවේ. ඉතින් ඒ විදිහට පව් කරලා අපි නිරයට ගියා. දෙමාපියන් සලකන්නේ නැති වුණා. එක දේවල් තියෙනවා. ඉතින් ඒවට තාඩන පීඩන කරපුවාම නේද එක එක දේවල් වලට යනවා අපි නිරේ. ඉතින් මේ නිරයට ගියාට පස්සේ ඇත්තට මෙතන පෙන්නන යම රජතුමා කියලා ඉන්න නිරේ ඉන්න ප්‍රධානී. මේ යම රජතුමා තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්න අහන්න කියලා කියන්නේ එතෙන් ගියාට පස්සේ අපි සම්පූර්ණම පේන්න පටන් ගන්න අපේ තියෙන මහා කර්ම කොට ඒ කියන්නේ මොනතරම් පව් කරාද කියන එක. ඉස්සල්ලාම මේ පාපයන් ගැන කිව්වම ඉතින් ඔබ දැක්කේ නැද්ද කියලා අහනවා. පළවෙනි දේව දූතයා දැක්කද කියලා. ඊට පස්සේ කියනවා නෑ ස්වාමීනි දන්නේ මම පළවෙනි දේව දූතයා කවුද? ඔය එදා ඉපදිලා කෑ ගහන දරුවෝ දැක්කේ නැද්ද කියලා. දැක්කා ඉපදිලා ඉන්න පොඩි ළමයි ඕන තරම් දැක්කා. අපිත් දැක්කා. ඉතින් එතකොට හිතුන්නේ නැද්ද කියලා අහනවා මේ වගේ ඉපදෙන ස්වභාවයෙන් මේ වගේ අඬනවා මේ විදිහට දුක් වෙනවා කියලා කියන්නේ මහා දුකක් නේ. ඉතින් හිතුන්නේ නැද්ද පිනක් දහමක් කරගෙන මේ සංසාර දුක අවබෝධ කරගෙන යන්න? ඊට කියනවා නෑ හිතුන්නේ. හිතුන්නේ මට වැඩක් තිබුණා මං රස්සාව වලට යන්න තිබුණා මට අරක් කරන්න තිබුණා. ඒ හින්දා ඉතින් මම හිත ඉන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ වලට කියන්න තියෙන තෝක නේද? ඒ හින්දා එහෙම හිතන්න වෙලාවක් තිබුණෙත් නෑ එහෙම හිතුනෙත් නෑ. ඊට පස්සේ කියනවා දෙවෙනි දේව දූතයා දැක්කා. ජරාවට පස් වෙන කට්ටිය. වයසට යන කට්ටිය දැක්කා. ඉතින් හිතුන්නේ නැද්ද උඹත් ඔය වගේ වයසට යනවා කියලා. තුන්වෙනි දේව දූතයා දැක්කේ නැද්ද? දැක්කා. දැක්කේ නෑනේ. කවුද? ඒ තමයි ලෙඩ මහා ලෙඩ කොට. දැන් බලන්න ඔය නේද ස්පිරිතාලයක් ගත්තාම කොළඹ ස්පිරිතාලේ මොනතරම් ලෙඩ ගොඩක් මොනතරම් ලෙඩ ගොඩක් තියෙන කට්ටියද තමන්ට හිතෙනවද කොයි වෙලාවකවත් මට මේ ලෙඩ තියෙනවා කියලා? මේ හැම ලෙඩක්ම සංසාරේ පිටුදුනේ අපිට ඔය හැම ලෙඩක්ම හැදිලා තියෙනවා. ඔය ඉන්න හැම ලෙඩකුගම තියෙන හැම වේදනාවක්ම ගැන හිතන්න. ඔය හැම වේදනාවක්ම අපි හතර විඳලා තියෙනවා. හැදෙච්චි නැති ලෙඩ. මේ සැරේ අපි මහා මාන්නෙන් ඉන්නවා. මට නම් ලෙඩ හැදිලා නැහැ කියලා. මොන පිස්සුද? ලෙඩ දන්නේ නැහැ ඒක ඇවිල්ලා. ඒ හැදිච්ච ඒවා ගැන අපි දන්නේ. දැන් තියෙන ලෙඩේ කොහොම හරි මොන හරි කරලා අපි හොද කරගන්න කියලා බලන්න. ඒ වුණාට සංසාර ලෙඩේ නම් ලේසි නෑ. ඒ නිකන් තියෙන ලෙඩක් නම් ටිකක් බෙහෙත් ටිකක් බීපුවම හොඳ ඒ తాවකාලික. ඒ වුණාට මේ සංසාර ලෙඩේ ඒක තමයි භව දුක කියලා කියන්නේ. ඒක තමයි සංසාර දුක්ඛය. ඒකට නම් බෙහෙත් බොන්න තියෙන භාගතුන් වහන්සේ දුන්න මේ චතුරාර්ය සත්‍ය ඖෂධය. මේ ධර්මය අහලා ඒ අනුව ගමන් කරොත් විතරමයි මේ ලෙඩේ හොඳ වෙන්නේ. මොන විදිහටවත් වෙන හොඳ කරගන්න ක්‍රමයක් තියෙනවා නම් කියන්න කොච්චර හම්බ කරත් ඔය ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. කොච්චර ඉගෙන ගත්තත් හොඳ වෙන්නේ නැහැ. කොච්චර දරුවෝ හැදුවත් කොච්චර ඉගෙනුවත් මොන විදිහේ කරත් මොන රස්සාව කරත් ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ලෙඩේ හොඳ වෙන්නේ නම් මේ විදිහට ධර්මය අහලා ඒ අනුව කටයුතු කළොත් පමණයි. එහෙනම් අපිට තව එකක් තියෙනවා පින්නොදේ දැන් මේ ධර්මය අහනකොට තව පොඩි ප්‍රශ්නයක් එනවා. අර මිනිස්සුන්ට ගාණක්වත් නැහැ. මේ මිනිස්සු ඔය හොඳට ඉන්නවා. අර ගෑ මේ මෙච්චර බණ කියන උන්ට තේරෙන්නේ නැහැ. මේ කාටවත් ධර්මය අවබෝධ කරවන්න යන්න නම් එපා. කරන්න බෑ. ඒගොල්ලන්ට අවබෝධ වෙන වෙලාවට ඒකට අවබෝධ වෙයි. ඒ හින්දා Taman අවබෝධ කරගන්න අනුත් අයගේ වැරදි නම් හොයන්න යන්න ඕනේ. මොකද එහෙම කරලා මේක කරන්න බෑ පින්නත් කවදාවත්. අනිත් අයට පින් ඇත්තෝ මේක අසත්පා. පින් ඇත්තෝ තමයි ගොඩ යන්නේ.
නේද? දැන් අපි හිතමුකෝ අපිට ගමනක් යන්න උවමනා වුණොත් නේ අපි බස් එක නැගලා ගමන යන්නේ නේ. නැත්තම් යන්නේ පාරේ නිකන් වෙන කොහේ හරි යන ගමන් කිව්වොත් එහෙම නගින්න එන්න අපි නේද? කොළඹ යන්න ඕන කියලා කිව්වට කොළඹ යන්න බස් එක කෑ ගගා කොන්දතර කෑ ගැහුවට මට වෙන ගමනක් යන්න තියෙනවා නම් ওই බස් එකේ නගින්නේ නැහැ. කොන්දතර කෑ ගහන එන්න කියලා. මොන පිස්සුද අපි ගණන්වත් ගන්නෑ අපේ ගමන යනවා. ඉතින් ඒ නිසා ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයක් කියන්නේ. ඒ වගේ අපිට සෑහෙන බස් කතා කරා. සෑහෙන ශාසන තිබුණා. දැන් භාග්‍යතුන් වහන්සේ පාරමිතා පුරුදු කාලය තුල නියත විවරණ ලැබපු කාලය තුල කොච්චරද 28 බුදුවරු පහළ වුණානේ. ඊට කලින් කියනවා 1,25,000ක් ළඟ භාග්‍යතුන් වහන්සේ මේ බෝසතාණන් වහන්සේ හිතෙන් බුදු බව ප්‍රාර්ථනා කරා. 3,87,000ක් ළඟ බුදුවරු වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ තමයි මේ 28 බුදුවරු ළඟ ඒ 28න් 24ක් නියත විවරණ ලබා ගන්න. ඉතින් ඒ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් වෙන ඊට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට එහෙනම් 28 බුදුවරුන්ගෙන් ඇයි එතන 24ක් වෙන්නේ? සෝවිසි විවරණ කියලා කියනවා නේද? එතන පෙන්නතුනේ අතන දැන් ඉස්සල්ලා ඉන්න ඒ භාගතුන් වහන්සේලාගේ මේ පළවෙනි ඒ කල්පේ එහෙම නැත්නම් ඒ සුමේ තාපසය වෙලා නියත විවරණ ගන්න අවස්ථාවේදී ඊට කලින් ඒ කල්පේ බුදුවරු 3 නමක් පහළ වෙලා තියෙනවා. 4වෙනියා තමයි ඒ මේ දීපංකර බුදු පියාණන් වහන්සේ. ඉතින් එතන 3 නමක් එතනින් අයින් කරනවා. ඒකයි නියත විවරණ හම්බෙලා නැහැ. ඉතින් ඔය හැම බුද්ධ ශාසන වලම අපි ඉඳලා තියෙනවා. එක්ක අපි නිරේ හිටියා. වෙන ගමනක් ගිහින්. දන්නේවත් නැහැ. බස් එකක් තියනවද කියලාවත් යන්නේ. ඊළඟට කොහෙද? තිරිසන් ලෝකෙ හිටියා. പ്രേත ලෝකෙ හිටියා. දන්නේ. එතකොට දන්නේ කොහොමද? බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාව, ධර්මයේ ඇහිච්ච වෙලාව, මනුස්ස ජීවිතයක් හරි දිව්‍ය ලෝකයක හරි වගේ ධර්මය අහන්න පුළුවන් තැනක ඉන්න වෙලාවක විතරයි මේක පුළුවන්. ඒත් අහන්න නැති අය කොච්චරයි. ඒ හින්දා මේක ලේසි වැඩක් නෙවෙයි. මේකට වෙනමම කැපකිරීමක් කරන්න වෙනවා. ඒ නිසා අපි මේ දුක්ඛය අවබෝධ කරගන්න බුදුහාමුදුරේ දේශනා කරපු විදිහට බලන්න. ජාති ජරා ව්‍යාධි යම රජතුමත් අහන්නේ ඒක. ජාතිය දැක්කත්, ජරාව දැක්කත් නේද? ලෙඩ වෙනා ව්‍යාධිය දැක්කත්. ඒ වගේම අහනවා මේ රාජ්‍ය දඬුවම් වලට හොරකම් කරලා එහෙම රාජ්‍ය දඬුවම් වලට ලැබිච්ච කට්ටිය දැක්කත්. මැරිලා ඉන්න කට්ටිය දැක්කද? දැක්ක වුණාට ඔබට හිතුන්නේ නැද්ද පිනක් දහමක් කරගන්න? උඹත් මේ වගේ දුකටපත් වෙනවා කියලා හිතුන්නේ නැද්ද? හිතුන්නේ. එහෙනම් මේ වැරද්ද දැන් පව් කරලා යන්නේ සත්තු මරලා එහෙම යන්නේ. අනුන්ගේ දේවල් හොරකම් කරලා යන්නේ කාමයේ වරද හැසිරලා යන්නේ. ඉතින් කියනවා එහෙනම් මේ වැරද්ද කවුරුත් කරපු එකක් නෙවෙයි. කවුද කරේ? මේ අම්මා කරපු එක්කුත් නෙවෙයි. තාත්තා කරපු එක්කුත් නෙවෙයි. සහෝදරේ සහෝදරියක් සමන බ්‍රාහ්මණය කරපු එකක් නෙවෙයි මේ කරේ. මම එන විඳින්න ඕනේ කවුද? දැන් මේ අපිට කියන්නේ. දැන් ඔයගොල්ලෝ දුක් විඳිනා නේද අනිත් අය වෙන්නේ. ඔන්න යම රජතුමා කියන දෙක මොකද්ද කියන්නේ? අනිත් අය වෙනුවෙන් දුක් විඳිනා කියලා කියන්නේ සමාහලන අනිත් අය වෙනුවෙන් පව් කරනවා. ඉතින් අනිත් අය වෙනුවෙන් මේ කරන පාපයන් විඳින්න තියෙන්නේ කාටද? තමන්ටයි. ඒ නිසා තමන්ට විඳින්න තියෙන පාපයන් ගැන තමන් කල්පනා කරන්න. මොන තරම් පව් ගොඩක් කරගහන්න වෙනවද? එහෙනම් එතනදී අන්න බලන්න අපි වැරයි යන තැන. ඊට පස්සේ කියනවා අපි වැරයි යනවා දඬුවම් කරන්න වැරයි යනවා. රත් වෙච්ච යකඩ පොලවක් උඩ උඩුපැලියක් නිදි කරලා. රත් වෙච්ච යකඩ උල් වලින් වම් අතට අයිනවලු දකුණු අතට අයිනවලු වම් කකුලට අයිනවලු දකුණු කකුලට අයිනවලු පපුවට අයිනවලු හිල් කරන මුළු ඇඟ රත් වෙච්ච යකඩ බිම්. ඉතින් ඒ ගානක්වත් නැහැ. ඉතින් සංසාරේ අපි දන්නේ නැහැ. ඔය මතක නැහැ. ඒ වෙලාවේ මරලා තුන් දෙන විදිය හිතා ගන්න කොහොමද?
මේ වෙලාවේ අපිට ඉදිකට්ටෙන් කියන්නත් බලන්න මොන තරම් දුකද කියලා. රත් වෙච්ච යකඩ බිමකත් නැහැ නිකන් ඉදිකට්ටක් ඇය. මොන තරම් දුකයි. එහෙනම් අතන මොන තරම් අවුරුදු ලක්ෂ 1000ක් නෙවෙයි. එක ඉදිකට්ටක් එනව නෙවෙයි. උල්වලෙන් අවුරුදු ලක්ෂ කෝටි ගණන් අපි එතන දුක් විඳිනවා. ඔය පළවෙනි නිරේ විතරක් ආවිෂ අවුරුදු බිලියන 9ක් මට මතක විදිහට. බිලියන් 9ක්. 9.9ක් මට මතක විදිහට. ඔයලා බලන්න මම පස්සේ වෙලාවක හරියට සංඛ්‍යා ලේඛනත් එක්ක වෙන්න. අවුරුදු බිලියන් ගණන් ඉන්න තියෙන්නේ. දැන් අපි මෙතන ඉන්නේ අවුරුදු කීයද? 60ක් 70. ඔතන බිලියන් ගණන්. කොහොමද බිලියන් ගණන් දුක් විඳින්නේ? ඉතින් ලේසි නෑ පින්නතුනේ. ඉතින් ඒවා නේද දන්නේ නැති ඉන්න. නමුත් භාගතුන් වහන්සේ වචනේ අපි නේද දැනගෙන දැක ගන්න. ඉතින් භාගතුන් වහන්සේ ඔය ඇත්තන්ටත් මේ වගේ කොහොමද කියලා බලා ගන්න පුළුවන් ඕනනම් කොහොමද? ඔය ඇත්තන්ට පහළ වෙන්න ඕනේ භාවනා කරනකොට කුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ. කුබ්බේ නිවාසානුස්සති ඥානය යම් කිසි කෙනෙකුට පහළ වුණා නම් එයාට බලන්න පුළුවන් අතීත බව. බව බලපුවා තමයි පෙර භවයේ කබරගොයේ ඊට පෙරේතේ ගැරන්ඩියේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තියෙනවා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තියෙනවා අපායටත් වැටිලා තියෙනවා බලන්න පුළුවන් එක එක. ඒතර මේ සංසාරේ මොන තරම් දුකක්. බෙල්ල කැපිලා තියෙනවා බෙල්ල කපලා මරලා තියෙනවා සසරේ හිතා ගන්න බැරි තරම් මම බලාගෙන මේ සංසාරේ කලකිරි. මේ සංසාරේ දකින්න පුළුවන් නම් ඒ විදිහට ඒකත් මහා වටිනවා. එහෙම දකින්න බැරි අයට තමයි භාගතුන් වහන්සේගේ වචනේ විශ්වාස කරලා මේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ තුලින් දැක ගන්න දැනගන්න දැක ගන්න. මේ විදිහට එනං ඒකින් දුක්ඛේ ඉවර කරන්න බෑ. ඉවර වෙන්නෙත් නෑ ඒ නිරේට ගිහින්. එතනින් පස්සේ තව රත් වෙච්ච යකඩ බිමක දාලා ඇඟ රහින් කෑලි කපනවා. ඉතින් හිතා ගන්නකො කොච්චර අමාරුද කියලා. ඉස්මුදුනේ ඉඳන් හැම ගලවපුවාම එහෙම හැම පල්ලෙහාට ඒ හැම දිගේ ඇවිද්දවන පිච්චි යකඩ කරත් ඇඟ දිගේ යවනකොට කොහොමද යකඩ කරත් ඇඟ දිගේ යන කෑලි යන්නේ ඉතින් නිකන් ඉන්න වෙලාවක බලන්න නිකන් කකුලක් උඩින් කොහොමද පොඩි වාහනයක් යුත්තේ කකුල චප්ප වෙනවා කරත් යකඩ කරත් යවනවා ඉතින් කෑලිය ඉතින් ඊට පස්සේ ගිනි අඟුරු කන්දක් වගේ එකක් තියෙනවා ඒක ගිනි අඟුරු කන්දක් ඇතම් 40000ක් විතර උස ඒක නගින්න ඕනේ බහින්න ඕනේ ඉතින් පිච්චි අර යම පල්ලෝ හෙලි වලින් එන නග්ගෝනවා බස්සෝ ඊට පස්සේ ඒ දුක්ඛේ ඉවර වුණාට පස්සේ දානවලු මේ මහා නිරේ කියලා එක්ක ලෝධිය හැලියට දානවලු ලෝධිය හැලිය කියලා කියන්නේ දන්නවනේ ලෝධිය තියෙන හැලියක් කියපුවම මේ පොඩි මුට්ටියක් නෙවෙයි ලෝධිය පිරුණු ලොකු තටාක වගේ අනුසයෝ අපි වගේ කට්ටිය දහස් ගණන් ලක්ෂ ගණන් ඉවට දාන දාපුවම උඩ යනවා යට යනවා කොහොම පිච්චෙන වෙන ගොඩක් වගේ වෙනවා කියලා කියන පිච්චෙන ආයෙ පිච්චෙනවා ආයෙ මැරෙනවා ආයෙ ඉපදෙනවා ආයෙ නිකන් ඉන්න ගම හොඳ රත් වෙච්ච යකඩ මුට්ටියකට වහින්න පුළුවන් ඉතින් හිතා ගන්න බෑ නේද එහෙම කරන්න බෑ එතනින් එහෙනම් උඩට යරන් දානවලු මහා නිරේට ඒ මහා නිරේ කියලා කියන්නේ ඒක ඇවිල්ලා ලොකු හෝල් එකක් වගේ එකක් යකඩ වලින් තමයි සම්පූර්ණ වට වෙලා තියෙන්නේ. 6 පැත්තම වට වෙලා. ඉතින් ඒකේ හැම පැත්තෙම නැගෙනහිර බිත්තියෙන් වටහිර බිත්තිය පැත්තට, බටහිර බිත්තියෙන් නැගෙනහිර බිත්තිය පැත්තට, උතුරු බිත්තියෙන් දකුණු බිත්තිය පැත්තට ඔය විදිහට හැම පැත්තටම ගිනි ජාලා එනවා. ඇවිල්ලා අපිව පිච්චෙනවා. මේකේ ඉන්න බෑනේ මහා රස්නයන්නේ පිච්චෙනවනේ. ඉතින් ඉන්න සත්‍ය අපි කල්පනා කරනවා තමන් කල්පනා කරනවා මේක කොහොමද මිදෙන්නේ එහෙම ඉන්නකොට පේනවලු ඈතින් දොරක් ඇරෙන්න ඉතින් නැගෙනහිර පැත්තේ දොර ඇරෙනවා කියලා හිතන්නේ අපි දැන් දුවනවා ගාන නැගෙනහිර පැත්ත දුවගෙන යනකොට අවුරුදු ලක්ෂ ගණන් කොහොම දුවනවා එතකොට අර හැම උඩ අපේ පිච්චෙනවා අර ගිනි ජාලා වැඩි වෙනවා එන්නේ
සිවිය පිච්චෙනවා, හැම පිච්චෙනවා, මස් පිච්චෙනවා, පිච්චෙලා ඇට පිච්චෙනවලු, ඇට මිදුළු වලින් දුක් දානවා. මොන තරම් දුකද. ඒ විදිහට දුන් දාලා අර දොර ගාවට ගිහින් කොහොම හරි පයින්න යනකොට දොර ඇහි. ආය අනිත් පැත්තට යනවා. ඒ පැත්තෙත් ඔය විදිහට දුවලා ඒකත් එහෙම. බටහිරට ඔය විදිහට හැම පැත්තටම දුවලා අවසානයේට කර්ම ඉවර වෙන්නේ කවදද? අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් පස්සේ ඔන්න දොරක් ඇල්ලලා එළියට විසිනවා. විසුණාට පස්සේ අර කය ආය හැදුනේ. පිච්චිච්ච කය තිබ්බ විදිහට හැදිලා වැටෙන්නේ. ඒ දුක විඳින්නම තව තැනක්. භූත නිරේ කියලා. භූත නිරේ කියලා කියන්නේ මේකේ සම්පූර්ණ අසුචි වල කඳ පණුව කියලා જાතියක්. එහෙනම් ඒ කඳ පණුව කියන જાතිය අපුව ඉන්ජෙක්ෂන් කටු විද්දාගේ ඇවිල්ලා කනවා. තා ගන්න බෑනේ. ඒකේ දුක් විඳලා තමයි අපි එළියට දාන්නේ. ඉතින් ඒ දානකොට උණු අලු නිරේ කියලා එකක් තියෙනවා. ඒකෙත් පිච්චෙන. ඊට පස්සේ තමයි හිඹුල් වනේ. එහෙම නැත්නම් කටු හිඹුල් කියලා කියන්නේ. ඒ ගස් 40000ක් රුස්ස ගස් තියෙනවා. ඉතින් ඒවා වනේ කටු තියෙන අඟල් 16ක විතර කටු තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේවා යනකොට ඇඟේ ඇතුළේ හිල්ලෙලා අනිත් පැත්තේ මතු. ගිජලිනිය වගේ සත්තු ඉන්නවා ඒුන් ඇවිල්ලා කනවා. උන්ගෙන් බේරෙන්නට ආය හිතා ගන්නත් බැරි. එතනින් ඒ උඩට ගිහින් උඩ බැලියතට ඊටවස් උඩට ගිහින් ඔළුව යටට දාලා තුම අහපව බහින්නත් තියෙනවා. මොන තරම් දුකක්ද බලන්න. ඊට පස්සේ ඕකේ කර්ම ඉවරන පස්සේ අපිට තියෙනවා දුවන්න. වනයක් මැද. ඒකට කියන්නේ අසිපත් වනය කියලා. ඒ වනයේ මැදින් දුවනකොට කකුල් වල නේද දෙලි පිහි වගේලු පොළොව කැපෙනවා කෑලි කෑලි. ඒ ගස්වල කොළ කඩු කිලිසි වගේ ඇඟට වැටි කෑලි පතුරු වෙනවා. නේද? එල්ලෙනවා, මස් එල්ලෙනවා, ඇස් එල්ලෙනවා. ඒ කර්ම ඉවරනකන් දුවලා ඈත ගංගාවක් පේනවා. ඒකෙන්වත් දුක නිවා ගන්නවා කියලා පයින්කොට වේතරණි කියන ගංගාව. ඒකේ තියෙන සම්පූර්ණ ලුණු වතුරලු. අධික සාන්ද්‍රණින් යොත් ලුණු වතුර පිච්චෙනවා. ඇසිඩ් දැම්මා. ඒ මොදේට ගංගාවේ පහළට ගලා යනකොට ඒකේ තියෙනවා එරමිනියා වගේ කටු ඒ වගේ එල්ලෙනවා. ඒ වගේම තව තියෙනවා වේවැල් වගේ ඒවා තියෙනවා. ඊළඟට නෙළුම් මල් වගේ තියෙනවා නෙළුම් කොළ වගේ ඒවා යට තියෙන කැපෙනවා දෙලිපිලි වගේ. ඒවයි කැපි මහා දුක. එළියට ගන්නවලු එළියට අරන් අහනවලු ඔබට මොනවාද උනේ කියලා. ඊට පස්සේ කියනවලු එතන කර්ම ඉවරනාට පස්සේ මට බඩගිනි කියන රත් වෙච්ච යකඩ ගුලි කඩක් දාන. අනිත් පැත්තෙන් ඇටනවා බොකු බඩවල පිච්චිලා. තිබහයි කියනවලු දානවලු මොනවාද ලෝදිය පිච්චිලා යට. භාගතුන් දේශනා කරන මහණෙනි ඒත් එයාගේ කර්ම ඉවරෙන්නේ ආයෙත් මහා නිරේට දානවා. කර්ම ඉවරෙන්නේ නැත්තම්. මහා නිරේට අකුසල ගිවිලා නැත්තම් ආයෙත් අර හතර පැත්තට දුවන්නේ පිච්චෙන් ඒකට දානවා. ඉතින් ඔන්න ඔය විදිහට මහා දුකක් විඳින තියනවා නිරේ. ඉතින් කැමති නෑ යන්න. අපි ඔය නිරයන් වලට ගිහිල්ලා තියෙන කැමැත්තෙන්ම තමයි. ගියාට පස්සේ කැමැත්ත වෙනවා ඒක වෙනම කතාවක්. යන්නේ කැමැත්තෙන්. මනුස්ස ජීවිතේ ඇවිල්ලා තියෙන කැමැත්ත. ඊළඟට මේ සැරේ මේ තියෙන වින්දන මේ තියෙන කයේ තියෙනවනේ දුක් උඩ. දැන් කයේ තියෙන එක අපි රිදෙනවා කියනවා අරව තියෙනවා. ඔව්වා සංසාරයේ ඔය විඳලා තියෙන දුකත් එක්ක දුක් නෙවෙයි පිටින්. මේවා දුක් නෙවෙයි මහා සැපයක්. ඔකේ අවස්ථාවක කතාවක් තියෙනවා. එක අවස්ථාවක කතාවක් තියෙනවා ඇත්ත දන්නවද? මේ මාමෙකුයි බෑනෙකුයි ඉන්නවා. ඉතින් මේ දෙන්නගෙන් මේ එක්කෙනෙක් මැරෙනවා. මට මතක විදිහට මාමා තමයි මැරෙන්නේ. එයා මැරිලා එයා හොඳ කරපු කෙනෙක් දිව්‍ය ලෝකෙ දෙවියෙක් කියලා උපදිනවා. දැන් බෑන එයා නරක කරන්නේ. ඉතින් එයා රජයට අහු වෙලා දැන් මෙයා රජතුමා උල තියෙනවා. උල තියනවා කියන එක දන්නවා. නේ පිටිපස්සට වාඩි කරන උල. පොල්ලුලක් වගේ කොහොම වාඩි ඉන්නද? දැන් මේ උල ටික ඇඟ ඇතුළේ බහිනොත් දැන් මේ උලේ එලිලා තමයි ඉන්නේ. තාම මැරිලා නැහැ.
ඊට පස්සේ මෙයා කල්පනා කරනවලු අම්බෝ මේ දුක විඳින්න බෑ මාව මැරිලා ඵලයන් ඉක්මනට මැරියන් කිය කල්පනා කරනවා. කවුද? බෑන. ඒ වෙලාවේ මාමා ඇවිල්ලා කියනවලු උඹ උල උඩ හරි ජීවත් වෙන්න බලපන්. ඔය උල උඩ හරි ඉන්න බලපන් මේ මනුස්ස ජීවිතේ ඕකත් උඹට සැපයි. උඹ මැරුණට පස්සේ යන්නේ අර කියන අපායට තිරිසන් මේ අර තියෙන නිරේට එතන ගියපුවාම ඉතින් තින් දුක් හිතා ගන්නත් බැහැ. හිතා තව මොහොතක් හරි එක තප්පරයක් හරි මනුස්ස ජීවිතේ ඉන්න බලපන් කියන. එහෙනම් බලන්න මනුස්ස ජීවිතේ අරවට සාපේක්ෂව සැපයි. මේ මනුස්ස ජීවිතේ දුකයි. සාපේක්ෂව සැපයි. එහෙනම් දැන් බලන්න නිරේඩ් කියන එකට කලකිරෙන දේවදූත සූත්‍රය බලන්න මොන්න තරම් අපි දුක්ඛයක් මේවා නිර්මාණය කරපුවා නෙවෙයි මේවා ඇත්ත. සත්‍ය භාගතුන් වහන්සේ අපිට නම් චුට්ටක් අති දෙන්නේ නැහැ මේවා බොරුයි. සසර හතහැරලා යන්න හොඳටම හිතට කාවදින මේ ධර්මයන්. අපිට නිරේ පෙන්වන්න කිව්වට පෙන්වන්න බෑ. ඉතින් කැමති අය පිළිගන්න ඕනේ. මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. ඊළඟට තිරිසන් ලෝකේ බලන්න. අපි ඔය බලල් වෙලා ඉපදිලා තියෙන ඕන් තරම් බලන්න මොන තරම් බයකින් ඉන්නේ කියලා ඒ සතෙක් කියලා ඉපදිලා. ඒ විදිහට සතෙක් කියලා ඉපදිලා මහා දුකේ බලල් වෙලා ඉපදුනා. ඒ වගේ මරණ බය තියෙන. ඒ වගේම බඩගින්නට මොන හරි හොයාගන්න ඕන කියලා ඒකත් තියෙනවා. ඉතින් ඒ නිසා කුසගින්නයි මරණ බය ඒගොල්ලෝ කියනවා. මොන තරම් කැහිල්ලක් අහනත් බලන්න ඔය බල් සත්තු ඇඟ කහ ඉන්නේ ඇඟ පුරාම පිළිතුරු බලු මැක් දාගෙන පුරෝගෙන අපිට එහෙම නැහැනේ. ඉතින් ඒකත් මහා දුක. ඒ වගේම പ്രേත ලෝකේ බලන්න. പ്രേත ලෝකෙත් වගේ තමයි. പ്രേත ලෝකේ බඩගින්න තියෙන්නේ. කන්න නැහැ. පුදුමාකාර දුක් විඳින්න. ඇඟ පුරාම සමහරලාට ඇඟම පණුව මුළු ඇඟම පණුව ගහලා. ඒ වගේම සමහර പ്രേතයන් ලොකු හරි උසයි. බඩවල හරි ලොකුයි. හරි. ඒකට කණ්ඩ කටක්වත් නැහැ හරියට. හරියට ඉදි කට්ටුවක තියෙන මල වගේලු කට. ඒ තරම් දුකක් විඳින. එහෙනම් ඒ තරම් දුක් විඳින කොට්ටාශයක් තමයි പ്രേතය අපි ඉපදිලා තියෙන්නේ. එක දේවල් වලට ආශා කරපුවාම ගිහින් උපදින പ്രേත ලෝකේ තමයි. ඉඩ කඩන් වලට තියෙන මහා තණ්හාවක් තියෙන රත්තරන් බඩු වලට තණ්හා. දරුවන්ට තියෙන තණ්හා. ස්වාම පුරුෂයාට භාර්යාවට මහා විදියට ඇලිලා තියෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්කම තමයි උපදින්නේ. ඉතින් ඒ නිසා සමහර කට්ටිය පින් ගන්න පුළුවන් තැන් වලත් උපදිනවා. බැරි තැන් වලත් උපදිනවා. ඒ නිසා මේ പ്രേත ලෝකයේ කියන එකත් ලේසි නෑ. අසුචි වලවල ඔට්ටු සෙම කබ්බ ඔව කනවා. ඒගොල්ලෝ අසුචියම කන්නේ කෙල ඒව කන කට්ටියකුත් තියෙනවා. ඒ හින්දා මොනා කරත් අපි කල්පනා කරන්න ඕනේ මේවට යනවද කියලා නැවත. ඊළඟට අසුර ලෝකයේත් ඔය වගේම තමයි අසුර ලෝකයේ තියෙන പ്രേත ලෝකයක් වගේ තමයි කියලා හිතන්න. ලොකු උදාහරණ දෙන්න අපිට කතා ධර්මයේ පොත්පත්වල අඩුයි. ඒ නිසා പ്രേත ලෝකයක් වගේ කියලා හිතන්න. එහෙනම් මේ සතර අපාය දුකයි. එහෙනම් මේක ඉන්න ඕනේ ඒ දුක්ඛය දැක්කා. ජාතිපි දුක්ඛා කියන එක බලන්න කොන්න තරම් ඉපදෙන තැන දුක. දිව්‍ය ලෝකවල ගියාම දිව්‍ය ලෝක චාතු මහරජ කියන ඒ වගේ සැපයි කියලා කිව්වට පිටුනේ. ඒ වගේ ඒගොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා. යුද්ධ කරනවා. දජග සූත්‍රයෙන් පෙන්නනවා. දේවාසුර සංගම දිව්‍ය අසුරේ ගහගන්න. ඒ වගේ යුද්ධ කරන දැන් මේ දවස්වලත් තියෙනවා නේද? ලෝක යුද්ධ. ආ යුද්ධයෙන් මේ ඉන්න මිනිස්සු දිහා පොඩ්ඩක් ඕන හොයලා බලන්න. මොන තරම් පීඩා විඳිනවද කියලා අඬනවා, තුඩනවා, කෑ ගන්නවා. එහෙනම් දෙවිවරුන්ටත් ඒ කතාව තියෙනවා. මහා දුකකින් එතකොට යුද්ධ කරන තැන. ඉතින් එහෙනම් බ්‍රහ්මය ඒගොල්ලෝ නොසැපේ ඇති නේද? නෑ පින්නතුනේ. එයාලත් ඉන්නවා ඔය ධානය එහෙම නැති කියලා කනස්සල්ලු. ධාන සුවයෙන් එහෙම ඉන්නේ. ඒගොල්ලෝ අපි වගේ කන්නේ එහෙම නැහැ. එන්නේ ඒ ධාන තමයි එයාලගේ ආහාර. ප්‍රීතිය කනවා සමහර අය. සුඛය තියෙනවා. ඉතින් ඔය විදිහට ඒ වගේ ඒගොල්ලෝගේ සංඥාව තමයි ඒ කාගනේ. ඒ සංඥාව කාගෙන හිටියට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි සංඥාව කඩාගෙන යන ඔක දිරනවා. අපේ නම්
රූපේ දිරණ එකනේ පේන්නේ අපිට නේද? රූපේ දිරණ එකනේ පේන්නේ. මනුෂ්‍ය ලෝකයේදී දෙවියන්ට එහෙම රූපේ දිරණ එක පේන්නේ නැහැ. හැබැයි රූපයක් දිරනවා පේන්නේ නැහැ. ඒක අන්තිම වෙලාවේ තමයි එකපාරටම මේ නැතිලා යනවා පේන්නේ. බ්‍රහ්මයන්ට රූපයක් එහෙම ලොකුට ගෝචර වෙන්නේ නැති නිසා දෙවියන්ට තරම්වත් ඒගොල්ලන්ට තේරෙන්නේ මේ සංඥාව මේ තියෙන නේද වේදනාවෙන් අල්ලාගෙන ඉන්නේ සංඥාවල් වගේ දේවල් වලින් අල්ලාගෙන ඒගොල්ලෝ සංස්කාරයක් හදායි. ඒගොල්ලන්ට රූපය තිබුණා වුණාට ගෝචරලා තියෙන්නේ අර ධානයේ පළවෙනි ධානයේ තියෙන දේවල්. මේ ධර්මතා දෙවෙනි ධානය නම් තුන්වෙනි ධානය නම් හතරවෙනි ධානය උපේක්ඛාව. මේවා අල්ලගෙන ඒගොල්ලෝ ඉන්නවා නැති වෙයි කියලා ඒ සංඥාවල් නේද සුඛ සංඥාවල් නෙවුවා ඉතින් නේද ඒවා නැති වෙයි කියලා හැම වෙලේම කනස්සල් වෙනවා ඒගොල්ලොත් නැති වෙනොත් ඉතින් කඩාගෙන වැටෙනවා දැන් නේව සංඥා නා සංඥායතනෙ කියන තැන ගත්තාම සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා අල්ලයි ඉතින් එතන අල්ලගත්තා මහා කප්ප 84000ක ආවිෂත් ඒ කියන්නේ මේ ලෝකේ පෘථිවිය ඇතුළේ මේ ඔක්කොම විනාශ වෙලා යන 84000ක් වාරයක් ඒත් එතන ඉන්න එක්කෙනා ඉන්නවා. දැන් මේ වෙනකොටත් අපි දන්න කට්ටිය කවුද? බුද්ධ කරාම්පුත් ඉන්නේ එතන. ආලාර කාලාමින් ඊට පල්ලෙහා කොට. ඒ නිසා මේ තැන් වලට ගියාම බුදු බණ පදයක්වත් අහන්නත් බෑ. ඔය තියෙන අසඤ්ඤත තලෙ බෑ ඊළඟට අර උඩ තියෙන නේද? මේ බ්‍රහ්ම ලෝක හතරෙත් බෑ. මොකක්ද මේ බ්‍රහ්ම ලෝක හතර? ඒක තමයි ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියලා බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. ඔය හතරෙත් බෑ. අහන්න බෑ. එතකොට එහෙනම් දැන් පැහැදිලිව පේනවා දිව්‍ය ලෝකවල ගියත් දුකයි, බ්‍රහ්ම ලෝකවල ගියත් දුකයි. එහෙනම් දුකක් නැත්තේ කොහෙද? කොහෙ ගියොත්? මනුෂ්‍ය ලෝකෙ ගියොත් මනුෂ්‍ය ලෝකෙ ගියොත් මොකද වෙන්නේ මනුෂ්‍ය ලෝකයේ බලන්න අපේ ජීවිතය අපි අම්මගේ කුසේ හිර වෙලා ඉන්න ප්‍රමාණය මාස 9ක් විතර අම්මගේ කුසේ හිර වෙලා කකුල් දෙක දිග අරගන්න බැරුව නේද අසූචි වලක් වගේ එකක් ඇතුළේ මොන තරම් දුකක් විඳිනවද ඒකත් මතක නැහැ ඉතින් වල ඉන්න ගමන් ওই බැරල් එකක් වගේ එකක් ඇතුළේ බහැලා ගන්න අසූචි වගේ තියෙන එකට පුළුවන් දෙන්නේ බෑ එළියට ඇවිල්ලා අඬාගෙන පිළිට එන්නේ. අඬාගෙන ඇවිල්ලා ඒ ආපු දායින්ද මොකද කරන්නේ? කිරි ඉල්ලනවා, අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා, සෙල්ලම් බඩු ඉල්ලනවා. දුන්න නැත්නම් අඬනවා, දුකයි නේද? අපි ආදරේ කරුණාව බලාපොරොත්තු වෙනවා හම්බුනේ නැත්නම් ඒ දුකයි. කන්න හම්බුනේ නැත්නම් ඒ දුකයි. අපි කවුරු හරි හදාගත්ත ඉන්න හොඳයි. අම්මලා තාත්තලා එහෙම නේද? කියලා එහෙම ඉන්නවනේ හදාගන්න අපි. එහෙම හැදුවේ නැත්නම් එහෙම මොකද වෙන්නේ? හැදුවේ නැත්නම් ඒ සම්පූර්ණයෙන්ම ලොකු ප්‍රශ්නයක්. අපි කුණු කානුවක් ඇතුලේ කුණු කකයිද හේන්නේ. ඉතින් ජාති වුණා නම් අපි ජරාවටපත් වෙනව නේද? මොකක්ද ජරාවටපත් වෙනවා කියලා කියන්නේ? ජරාවටපත් වෙනවා කියලා කියන්නේ අපි දිරනවා හැම මොහොතකම දිරනවා. ඔබත් දිරනවා මාත් දිරනවා ඔක්කොම දිරනවා. එහෙනම් ජාති ජරා ඊළඟට ව්‍යාධිය ලෙඩ වෙනවා කියන එක තේනවද නැද්ද? අපි හැමෝම ලෙඩ වෙනවා. ඔබත් ලෙඩ වෙනවා මාත් ලෙඩ වෙනවා. මොනතරම් ලෙඩ ගොඩක් තියෙනවා. කල්පනා කරන්නකෝ අපේ ලෙඩ. නේද? චක්කු රෝගෝ, ඇස්වල ලෙඩ, කන් මොළ ලෙඩ, චක්කු රෝගෝ, සෝත රෝගෝ, මේ මුඛ රෝග, කටේ, නහයේ මේ හැමතැනම එක එක જાති ලෙඩ. කොන්දේ කියයි ඒක තියෙනවා කියලා කියන බඩේ කියයි, කොළුවේ කියයි. දව අපි දන්නේ නැහැ අපිට තියෙන්නේ මොනවාද කියලා. එහෙනම් ලෙඩ ගොඩයි. එහෙනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ අන්තිමට මැරෙනවා. මැරෙන්න කලින් ශෝක කරනවා. ශෝක කරනවා කියලා කියන්නේ හිතෙන් දුක් වෙනවා. පරිදේව කියලා කියන්නේ පපුවට ගහ ගහ කරන්නේ අර දුක් වෙන. පරිදේව. මොකද්ද පරිදේව කියලා කියන්නේ? අපි කියනවා නේද අපි කෑ ගහනවා. ඉස්සල්ලා වචනෙන් පිට කරේ නෑ දුක. දැන් වචනෙන් පිට කරනවා. කෑ ගහනවා. පපුවට ගහ ගන්නවා. අතපය විසික් කරනවා. ඒක තමයි දුක්. පරිදේව. ශෝක පරිදේව. දුක්ඛ. දුක්ඛ කියලා කියන්නේ කායික දුක්. නෑ අපිට මේ ඉන්න බෑනේ දැන් මාත් මේ දඟලනයි දඟලන. කකුල් නමාගෙන ඉන්න බෑනේ දුකයි. දිගෑරගෙන හිටපුවම සැපයිද? නෑ ඒත් ආයෙත් දිගාරේ. ආයෙ නම්
අයත් නමනවා දිගාරිනවා ඉඳ ගන්නවා හිට ගන්න. ඇයි ඉතින් දිගන ඉන්න පුළුවන් දිගට ඒත් බෑ. හිටගෙන ඉන්නත් පුළුවන් දිගට ඒත් බෑ ඉඳ ගන්නවා හිට ගන්න. ඇයි මේ? අපි මේ දුකක් ඇති වෙනකොට කයට දුක නැති කරගන්න තමයි හිටගන්නේ. හිටගන්න එක දුකක් වුණාම ඉඳ ගන්නවා ඒක නැති කරගන්න. ආයෙත් දුකටපත්. මොකද දුක්ඛේනේ ලෝකේදී මේ ලෝකයේ දුක්ඛය තියනවා නම් කිසි කෙනෙකුට දුක්ඛය නැති කරන්න බෑ පිට. කිසි කෙනෙකුට මේ දුක නැති කරන්න බෑ නේ විදිහට. අපි හිටගත්තා කියලා දුක නැති වෙන්නේ. කකුල නමාගෙන හිටපු කකුල දිග ඇරිය කියලා දුක නැති වෙන්නේ ආයෙත් දුකටමපත් වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? කරන්න තියෙන්නේ දුක තියෙන්නේ කොතනද මේ පැවැත්ම නම් එහෙනම් දුක තියෙන තැන අවබෝධ කරගන්න. අවබෝධයෙන් මිසක් අනිත් එක දුක විඳලා නැති කරන්නත් බෑ. අපි හිතන මේ දුක් ටික විඳපුවා මගේ සැප තමයි ලබන්නේ මොන පිස්සු. එහෙමත් නෑ. ඒකටත් අපිට බලන්න පුළුවන් මොනවාද ඒකට හොඳ මේක ඒක ලොකුම බොරුවක් නේ. දැන් අපි පුංචි කාලේ 37 ලියුවා. 37 ලියනකොට අපිට හිතුණා අයියෝ මේක නම් මහා දුක මේක උරුණාම සැප හම්බුණා. ඊට පස්සේ කියනවා ඇතුළත් වීම විභාගය කියන. එනස සාමාන්‍ය පෙළ කියන. සාමාන්‍ය පෙළ ලියුවා. ඉතින් හරි. දැන් ඒක දුක ඉවර වුණා. පාස් වුණා දුකයි, ෆේල් වුණා දුකයි. පාස් වුණා කියන්නේ දැන් උසස් පෙළ කරන්න. එතකොට ආයෙත් තව දුක. ඉවර වුණේ. ඊට පස්සේ ඒකත් පාඩම් කරනවා. ඒ ලකුණු මට්ටම් වලට එන්න ඕන නැත්නම් විශ්වවිද්‍යාලය යන්න බෑ. විශ්වවිද්‍යාලය යන්න අපේරුණා හරි සැපයි කියලා හිතයි. නැති කට්ටියට ඒත් දුකයි. ගියහම සැපයි කියලා හිතා. සැපයි නෑ. එතන තියෙන රැක් කරනවා ඒවට කර්මව කරා. එතන ඊට පස්සේ තවත් නේද? assignment කියයි presentation කියයි එක ඉතින් ප්‍රශ්න කොට. ඊට පස්සේ උපාධිය සම්පූර්ණ කරපුවාම දැන් රස්සාවක්. රස්සාවක් හම්බුනේ නැත්නම් ඒත් ප්‍රශ්නය. හම්බුනේ. සතුටුයි කියලා ඉතින් රස්සාවට එනවා. ගියපු දායි නම් බලන්න නිවාඩු දවස්. ඇයි? මේ රස්සාවටත් අපි කැමැත්තේ නැහැ. ඒකෙත් දුකනේ තියෙන ඉන්න බෑ ඉතින් නිදා ගන්නවා. ඒ රස්සාව නැති දවසට එන්න හරි හොඳට නිදාගන්නේ සැපයි කියන්නේ. එහෙනම් එතනත් අපි දුක තමයි. ඊට පස්සේ රස්සාවල මැදට පරස්තාව උත්තර ගන්න. නේ? තවත් හරි දුක ඩබල් වෙනවා. ඊට පස්සේ දරුවෝ ලැබෙනවා. දරුවෝ ලැබුණා. දැන් තමන්ගේ දුක විතරක් නෙවෙයි නෝනාගේ තියෙන දුක, මහත්තයාගේ දුකක් තියෙනවා. නේද? ඒ දැන් දරුවන්ගේ දුකුත් තියෙනවා. ඊට පස්සේ ඉඩ කඩම් ගන්න. ඒ වගේ දුකුත් තියෙනවා. යාන වාහන එනවා. ඒ වගේ දුකක් තියෙනවා. දැන් එන්නේ දුක මොකද නැතිනේ. එන්න වැඩි වෙලා අන්තෝ ජටා බහිජට. ඇතුළෙත් ගැට තියෙනවා දැන් පිටත් ගැට ගා ගන්නවා ගාලා දැන් ඉතින් දුක ඉවරයි කියලා හිතනවා දරුවෝ ටික එහෙම දැන් ඊට පස්සේ දරුවෝ ඉස්කෝලේ දා ගන්නවා මොන්ටිසෝරි දා ගන්නවා ඒගොල්ලෝ ඉගෙන ගත්තාම දුක ඉවරයි කියලා උගන්වලා ඉවරලා මොන පිස්සු දැන් උගන්වලත් ඉවර කරා එහෙනම් දැන් දුක ඉවර වුණාද නෑ දැන් තියෙන ප්‍රශ්නේ දැන් කසාද බඳලා දුක ඉවර කරන්න කසාද බඳලා දුන්නට පස්සේ නම් අනේ මට බණක් භාවනා කරන්න පුළුවන් කියලා හිතයින මොන පිස්සු ඊට තමයි බැරිම ඇයි ඇයි අර ළමයි ටික ගෙනල්ලා දානනේ හම්බෙච්ච ළමයි බැන්දට පස්සේ උන් බලන්න. ඉතින් උන් බල හේ ඉන්නවා මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒකුත් නැහැ. ඉතින් ළමයි බැලිල්ල තමයි තියෙන්නේ. බණක් අහන්න වෙලාවක් නැහැ මේ ගමෙත් ඉන්නවා සමහර අය කියන වෙලාවක් නැහැ කියන බණක් අහන්න. ඇයි ළමයි බලන්නේ. ළමයිගේ ළමයි තමන්ගේ ළමයි නෙවෙයි දැන් ළමයිගේ ළමයි නේ බලන්න. ඒ නිසා එහෙමත් වෙලා අන්තිමේට ඉතින් ඒ වෙනකොට ඉතින් හොඳටම ඉතින් දිරලා ඉන්නේ දැන්. එහෙන් ලෙඩ වෙනවා බේත් අහුරක් බොන. දොස්තර මහත්තයා කියනවා අර කන්න එපා මේක කන්න එපා කියලා දැන් කණ්ඩත් නැහැ හරියට. ලෙඩත් ගොඩයි. දැන් මොකද්ද මේ ජීවිතය අන්තිමට මොකක්වත් කරගන්නේ නැහැ. ඉතිරි කරගත්ත සල්ලි ඔක්කොම බෙහෙත් වලටත් යනවා අරවටත් යනවා මේවටත් යනවා. දැන් ඒවත් නැති වෙනකොට ඒ පැත්තෙත් තියෙන බයක් වෙනවා. ආයෝ සල්ලි ටිකක් ඒ මදියට එක දැන් රෝග පීඩා දැන් කොරෝනා ඒ වගේ මරණ බයෙන් ඉන්න යුද්ධ වෙනවා දැන් අපි මේ කාලේ හිටියා නම් එහෙම යුද්ධ වෙන වගේ රටක මොනතරම් දුකකද ගහන රටකින් රටකට ගහන බෝම්බ වැටෙනවා ගේ ඉස්සරහා බෝම්බ වැටෙනවා කොහොමද කෑලි වදිනවා තමන් ඉස්සරහාම තමන්ගේ ළමයි මැරෙනවා දැන් මහත්තයා මැරෙනවා නෝනා මැරෙනවා
මේ සංසාරේ මෙහෙම තමයි සංසාරේ. ඉතින් එහෙම වෙලා ඔය ඔක්කොම දුක් විඳලා අන්තිමට මැරෙනවා. මැරිච්ච කය දිහා බලන්නකෝ. මැරිච්ච කය ඉදිමිලා කුණු වෙලා පණුව ගාලා නිල් පාට වෙලා කුණු වෙලා පොළොවට පස්සිලා මොකක්වත් නැහැ. ආර තිබුණු තාන්න මාන්න ආර තිබුණු සල්ලි මුල මුදල් ඉඩ කඩන් යාන වාහන මොනවත් නැතුව නිකම්ම කයත් නැහැ අන්තිමේ. මොනතරම් ඔය කයට දේවල් කරනවද මේ ජීවිතේ. ලස්සන කරගන්න එක එක දේවල් එක එක බාම් ගන්න එක එක જાතිය සුවඳ විලවුන් දාන එක එක જાතිය කොන්ද මොහොතට දාන එක එක විදිහේ දේවල් කරන එක එක ඇඳුම් නන්දනනේ. මේ ජරා ගොඩ වහලා එක එක ඇඳුම් නන්දනවා. මම නම් ඉතින් එකමයි අන්තර. අපිට ඉතින් එකයි නේ තියෙන්නේ සිවුර විතරයි. එක එක ටයි කොට් දාගෙන ඒව නෑ පුත් නෑ එක එක දාට එක එක ඒවා නෑ. ඉතින් ඒ නිසා ඒව කරලා අන්තිමට මේකත් නෑ මොනවත් නෑ ගෙවුලුත් නෑ ළමයිනුත් නෑ මොකෙක්වත් නෑ කයත් නෑ මැරිලා යනවා. හැබැයි අර එකතු කරගත්ත තණ්හාවෙන් මගේ කරගෙන ගා ගන්නවා මරා ගන්නවා ප්‍රාණඝාතය කරනවා අදත්තාදානය කරනවා මගේ කරගන්න ඔක්කොම යන්නේ. ඒ ඔක්කොම කරගෙන අන්තිමට මගේ කරගන්න පුදුමාකාර ජීවිතේ මේව කරගෙන අන්තිමට මැරෙනවා. ඒ නිසා මේ දුක තමයි අවබෝධ කරගන්න කිව්වා. සංසාරේ මේ මනුස්ස ජීවිතේ මේ දුක එක දවසක දුක බලන උදේ පාන්දර ඇහැරිලා උයන් තෝන එක තත්මදි බන කය වෙනින් මොනතරම් දුකක් තියෙනවද කය උදේ පාන්දර නැගිටපුවම කයේ බලන්න නව දොරින් ගලනවනේ මොනවාද ගන්න ඇස් දෙකෙන් කබ ගල කන් වල කන් කලාඳු නහයේ හොටුසේ තියෙන කටේ කුණු කෙල හොදවන්න ඊට පස්සේ වතුර හරි මොන පොවන්න තේ පොවන්න ඈ මුණ හොදලා ඊට පස්සේ ඇඳුම් අන්දවන්න ඊට පස්සේ කවන්න ඕන හපන්න ඕන බන් සිහිය පාත්තන හපනකොට මොනතරම් හපන්න ගිලින්න දැන් මේවා හොයන්න කොච්චර යන්න ඒවට කණ්ඩ දෙන්න අඳින්න දෙන්න පොවන්න ඔක්කොම කරන්න නේ රස්සා කරන්න සල්ලි හම්බ කරන්න අපිට බලන්න කොන මොනවද තියෙන්නේ කියලා. නිවන් මේ ලෝකේ අතහරින්න යනකොට මොනවද ටිකක් කෑව කොහෙද තැනක හිටිය. මම කවුරුහරි දෙන්න බෙහෙත අපි දුන්නු ඇඳුමක් ඇඳගත් ලෝකේ අතහරින්න වැඩි කරන්නේ. හරි පහසුයි සරලයි. ඉතින් ඔය ඇත්තන්ට ඊට වඩා ලොකු ප්‍රශ්න ගොඩක තමන්ගේ මමත්වය වෙනුවෙන් මොන තරම් ඔය කාට හරි බැන්නනම් කාට හරි කරන්න උනා නම් කවුරු හරි එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගෙන තියෙන්නම මම කියන කෙනෙක් තමන් තුළ දකින්න හින්දා. තමන්ගේ අවිද්‍යාවයි තණ්හාවයි. ඒක වෙන කාගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි දුකක් ඇති කරගෙන තියනවා නම් ඒ දුක ඇති කරගෙන තියෙන්නේ අපේම ප්‍රශ්නයක් හින්දා මිසක් වෙන කාගේ ප්‍රශ්නයක් හින්දා. ඒ නිසා මෙන්න මේ දුක අවබෝධ කරගන්න. මේ කියන දුක ටික ටික හිත කල්පනා කර ඉන්න ගමන් පුළුවන් නේ හිතන්න ඒ දිනදාවේ උදේ නැගිටින්න බලන්න කට ගඳ අප්පු මේ තරම් ජරා ගොඩක්ද මේ කය හිතන්න බෑ මේ තරම් නඩත්තු කරන්න ඕනද වතුර පොවන්න ඕනේ නා බලන්න මේ කයත් එක්ක ජීවත් වෙනකොට මේක අරගෙන යනවා ඕන් ඇවිද්දෝගෙන යන රස්සාවට කණ්ඩ හොයන්න කණ්ඩ හොයන්න නෑනේ නේද කණ්ඩ අදින්න ඔබට තමයි ඔය ඇරයි මට නම් ඉතින් මෙතේ නම් පාත්‍රය ගත්ත පොඩි තුලක් ඇදින්න තියෙනවා කණ්ඩ හොයන්න. ඉතින් ඒ විදිහට සෑහෙන්න මේකට මහන්සි වෙන. ඉතින් උපාය උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් දඟලන කල්පනා කරා. ඔක තමයි උපායසිකේ. පායි කලන්ත එහෙනම් ඔය යනකොට ප්‍රිය දේවල් වෙන්න අප්‍රිය දේවල් එකතු හිතන දේ වෙන්නේ ජරා වෙන්නේ වයසට යන්නේ කොණ්ඩේ පැහෙන්නේ නැහැ කියලා හිතවල කොණ්ඩේ පැහෙනවා දරාට යනවා වයසට යනවා දත් වැටෙනවා හැම රැලියට යනවා තුවාල වෙනවා එයා වෙනවා ලෙඩ වෙන්නේ නැහැ කිව්වට ලෙඩ වෙනවා සෝක් කරන්නේ නැහැ කියලා හිතන සෝක් කරන යම් පෙච්චන්න ලැබෙලා හිතන දෙයක් වෙන්නේ මෙන්න මේ දුක්ඛය ලෝකයේ මේක දුකයි කොහේ ඉපදුණා දුකයි කියන එක අවබෝධ කරගත්තා නම් එහෙනම් මේ ලෝකයේ කියන තැන ඉන්න යාට හිතෙනවා ඕන්න අතන බලන්න ලෝකයේ කියන තැන ඉන්න යාට හිතෙනවද හිතෙන්නේ නැහැ
එහෙනම් ලෝකයේ කියන තැන එයාට ඉන්න හිතෙන්නේ නැත්නම් එයාට යන්න හිතෙන්නේ කාට? ලෝකෝත්තර නිර්වාණ බුදුහාමුදුරුවෝ දේශනා කරා මෙතන හොඳ නැහැ. එහෙනම් එතන අපි දන්නේ නැහැ දැන්. දුක නෑ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. දුක නැති තැන එතන. ඒක නිර්වචනය කරන්න බෑනේ. ගියාට පස්සේ අපි දන්නේ නැහැ නේද? එහෙම ගිහිල්ලා පුජ්‍යලේ ගිහිල්ලා වාඩි වෙන තරම් නෙවෙයි. එහෙම කියන්න බෑ අපිට නිර්වාණ. නම් දුකක් තියනවා නම් ඒ දුකෙන් අත මිදෙන්න එකම ක්‍රමය තියෙන්නේ ඒක තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. එහෙනම් ශ්‍රද්ධාව ඇති කරගන්නේ දැන් කොහොමද මේකේ? දැන් මේ දේශනාවේ මාතෘකාව ශ්‍රද්ධාවනේ. දැන් ශ්‍රද්ධාව ඇති කරගන්න භාගතුන් වහන්සේගේ බුදු ගුණයක් අපි දකින්න ඕනේ තමන් තුළින්. භාගතුන් වහන්සේව දකිනවා කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ ගුණයන් දැකලා භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදෙන්න. දැන් හැබැයි ඒක දකින්නේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තුළින්. භාගතුන් වහන්සේ දේශනා කරනවා ලෝකේ දුක ඒක ධර්මයක් නේ ඇත්තක්. ඒ ධර්මයේ දකින්නකොට භාගතුන් වහන්සේගේ ධර්මයක් දකින්න අපිටත් හිතෙනවා ලෝකයේ භාගතුන් වහන්සේ මටත් මේ විදිහට මේ ලෝකයේ දුකයි කියලා අවබෝධ වෙලා ලෝකෝත්තර නිර්වාණයට යන්න මේ විදිහට හිතිලා මගේ සැනසීම මේ විදිහට දැන් ලැබිලා තියෙනවා නම් භාගතුන් වහන්සේ මොනතරම් සැනසීමකින් ඉන්නවද? ඒ උත්තමයන් වහන්සේ මේ ලෝකය ගැන මොනතරම් අවබෝධයක් ඇති කරගත්තද? අන්න ඒ භාගතුන් වහන්සේ දකින්නේ. මම භාගතුන් වහන්සේ රූපයෙන් දැක්කද? නෑ. මෙතනත් භාගතුන් වහන්සේ රූපයක් තියෙනවා පිටිපස්සේ. එළිමයක්. ඒකෙන් නෙවෙයි අපි නේ දකින්නේ. ඒකක් තියෙනවා අපේ ශ්‍රද්ධාව ඇති කරගන්න මූලිකව. නමුත් මේ තියෙන්නේ භාගතුන් වහන්සේ දකින්නේ ධර්මයෙන්. ධර්මයෙන් දකින්න භාගතුන් වහන්සේ කිරීදී මේ උත්තමයන් මේ ධර්මයේ දේශනා කරනවා. ඒ උත්තමයා ගැන තියෙන ශ්‍රද්ධාව අප්‍රමාණයි. ඒ අප්‍රමාණ ශ්‍රද්ධාව හිතා ගන්නත් බැහැ. මේක ඇත්තක් නේ මේක බලන්න මේ භාගතුන් වහන්සේගේ ශ්‍රද්ධාව තියෙනවා නම් දිගින් දිගට මේක පාත්නවා නම් ඒ ධර්මයේ දකින්නවා භාගතුන් වහන්සේ කෙරෙහිමනේ තව ශ්‍රද්ධාව ඇති. නෑ අපි ඉඳගෙන ඉන්නකොට මේක රිදෙනවා කියලා දකින්නකොට අපි හිට ගන්නකොට කල්පනා වෙනවා නම් ඇයි මේ හිටගත්තේ? අර රිදෙන එක අර දුක නැති කරගන්න නෙමෙයි හිටගත්තේ. ඉතින් හිටගත් එකත් ආය දුකටපත් වෙනවා නම් ආය ඉඳ ගන්න ඕනේ. ඉතින් මේකනේ මේ බුදුහාමුදුරු දේශනා කර අපි මොන විදිහට අතපය නැම්මා දිගහැරියත් මේක දුක. එහෙනම් මේ දුක දකින්න භාගතුන් වහන්සේව මතක් වෙනා මේ උත්තරම ඒකනේ දේශනා. මේ සල්ලි නැහැ කියන එක නෙවෙයිනේ දුක. එහෙම නැත්නම් මේ ඉඩන්නේ අර ඒවත් දුක් තමයි. ඒ වුණාට භාගතුන් වහන්සේ දේශනා කරපු ආර්ය සත්‍ය හැම තැනම තියෙනවා කියන එක තමන්ගේ පැවැත්මෙන් පේන්න පටන් ගන්නවා. සල්ලි තිබ්බත් දුකයි නැතත් දුකයි, කෑවත් දුකයි නැතත් දුකයි, වාහන තිබ්බත් දුකයි නැතත් නේද? දැන් පාරවල් වලට ගියපුවම වාහනෙන් පොලින් මේ දවස්. ඒ වාහන තිබ්බම දැපයි නැහැ ඉතින් මිනිස්සු බයින්නේ එහෙම නැහැ. දුකයි මොන හරි එනකොට ඒක කැඩෙනවා, පිටෙනවා, තෙල් ගහනවා. එහෙනම් මහා දුකක ඉතින් එහෙනම් මේක දකින්න තමන්ට ලෝකයේ ඉන්න හිතෙන්නේ නැහැ, ලෝකෝත්තර නිර්වාණයට යන්න හිතෙනවා. එහෙනම් ලෝකයේ අතහැරි ලෝකෝත්තර නිර්වාණයට යන්න මේ කල්පනා වෙනකොට මෙන්න මේ කාරණාව දේශනා කරපු උත්තමයා ගැනම පැහැදිලි. ඒක තමයි භාගතුන් වහන්සේ කෙරෙහි ගුණ දැනගෙන දැක ගන්න. මොකද්ද බුදු භාගතුන් වහන්සේගේ දැනගත්තේ? දැකගත්තේ ගුණේ ලෝක විදු. අනෙක් ගුණක් තියෙනවා ලෝක විදු. ඒ වගේම මේක තමා තුළින් දකින්න පච්චත්තං වේදිතබ්බු. තමා තුළින්ම දකින්න පටන් ගන්නවා. ඒක තමයි ධර්මයේ ගුණ දකින්නවා කියන්නේ. කවද දේශනා කරත් මොන කාලයටත් උචිතයි නේද මේක? මොන කාලයටත් හරිනේ. කාලික ධර්මයක්, අන්දිට්ඨික ධර්මයක් කියන එක මේක පේනවා. ස්වක්කාත ධර්මයක්. ඒ වගේම මේ ලෝකයේ අතහැර ලෝකෝත්තර නිර්වාණයට යන්න තමයි හිතෙනවා නම් ඒ ගමන නේද සාරිපුත්යන් වහන්සේ ගියේද? මොග්ගල්ලාන වහන්සේ ගියේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගියේ. ඒ රහතන් වහන්සේලා ගියපු ගමන බලන්න මේ උත්තරමෝ. ලෝකයේ අතහැර ලෝකෝත්තර නිර්වාණයට යන්න. ඒ සුපටිපන්නේ උන්වහන්සේලා තුළ තියෙනවා. එහෙනම් තමන් තුලත් දැන් ජුට්ටක්. තමන් මේ තීරණය ගන්නකොටම තමන් තුලත් සුපටිපන්න ගුණය ඇති වෙනවා. එහෙනම් සංඝ රත්නයේ වඳින ගාථාව ආර්ය සංඝ රත්නයේ වඳින ගාථාවක්. මතක තියාගන්න මේ සූරදාගත් උත්තම විතරක් නෙවෙයි වඳින්නේ.
එතන වඳිනවා මේ උත්තම සියල්ලම ගිහි පැවිදි සියල්ලටම මේක පොදුයි මේ ගාථාව. ඒ කියන්නේ එයාගේ යම් කිසි විද්‍යකට සෝවාන් මාර්ගස්ථයෙක් නම් එයත් වැඳුම් කරන්නේ මේ ගාථාවෙන් තමයි. සෝවාන් ඵලස්ථයෙක් නම් එයාටත් වඳින්න පුළුවන් මේ ගාථාව. ඇයි? සුපටිපන්න ගුණේ යුක්තයි. මොකක්ද සුපටිපන්නයි කියන්නේ? මනාව පිළිවෙතක් කරන අර ලෝකයේ අතහැර ලෝකෝත්තර නිර්වාණයට යන ප්‍රතිපදාව. ඒ උත්තමෙන්. ඒ නිසා මේ ප්‍රතිපදාව ගැන තමයි තේරෙන්නේ. ඒ නිසා අද බලන්න එහෙනම් මේ භාගතුන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති කරගන්නේ නම් භාගතුන් වහන්සේ ගුණ දැනගන්න ඕනේ, දැක ගන්න. ධර්මයේ ගුණ දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. සංඝයාගේ ගුණ දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. අන්න ඒ තුලින් තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව බීජය ඇති කරගන්න. හැම මොහොතකම ධර්මයේ දකිමින් දැනගන්නවා, දැක ගන්නවා. ධර්මයේ දැනගන්නවා, දැක ගන්නවා. කාවද පේන්නේ? බුදුහාමුදුරන්ගනේ පේන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සී. යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනා නම් එයා මාව දකිනවා. ඒ නිසා Tamante එනම් බලන්න මොන තරම් මේ ධර්මයක් අද තියෙනවා, මේක දකින්න පුළුවන්කමක් තියෙනවා. මේක දකින්න උවමනාව තමයි අපිට අවශ්‍ය. ඒක අකණ්ඩව සිද්ධ කරගෙන දැන් මේක ඉවරුනට පස්සේ ටීවී එක දාගත්තොත් අය ඇති වැඩක් නැහැ. අය ටීවී එක එහෙම දාගත්තා මොකද වෙන්නේ? ටීවී එක දාගත්ත ගමන් අර ඔක්කොම ඉවරයි. ඒ ඔළුවේ තියෙන කතාව යන්නේ. ඒ නිසා මේ ගමන තනියම යන්න ඕන ගමන. ඉතින් ඒ තනියම යනකොට මතක තියාගන්න ටිකක් තමන් තනියම යනවා කියලා කියන්නේ අනිත් අයට කියන්න ඕනේ නැහැ. කියන්න ඕනේ තමන් දැනගන්න. දැන් මේ විදිහට හිතන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ. දැන් ඔය කියලා දුන්න දේවල් ගැන මේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණ දුකයි ගැන ඔය ඉන්න ගමන් හිතන්න කාගෙන් හරි අවසර ගන්න. අපි වෙලාව ආරම්භ දෙන්න ඕගොල්ලෝ. ඒ ඕගොල්ලන්ට වෙලාව තියෙන්නේ වෙලාව අමුතුවෙන් තමන් හදා ගන්න ඕනේ වෙලාව. ඉතින් මේවා හිතුවේ නැත්නම් ඉතින් අපිට වෙන්නේ මොකද? ඔයා හිතන්න කියලා බල කරන්නේ බුදු කෙනෙක්. බල කරන්නේ වාගතුන් වහන්සේ නම දේශනා කරන්නේ මේ එකක් තියෙනවා. දැක්කොත් බලට ඒකේ සුවය හම්බෙයි. නැත්නම් ඉතින් උත්තරම් දෙන්නේ. ඉතින් අපි පරණ ඒ කාලේ සංසාරේ නේද කාශ්‍යප එක බුදු පියාණන් වහන්සේලා ඒ කාලවල කියන්නත් නේ යන්න මේක කියලා අපි ඉතින් පැත්තවත් බැලුවේ නැහැ. ඉතින් දැනුත් බලන්න නැතියි ඉතින් යන්න වෙන්නේ. ඒ නිසා මේක දකින්න ඔයත්තන් මේ ශ්‍රද්ධාව දිගට යන්න. ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ බීජය ඇති කරගෙන ඊළඟට යන්න තියෙන අපිට සීලයට. දැන් ලබන සතියේ මම කතා කරන්නේ සීලය. ඒතර සුවි සීලය කියපුවා මෙන්න මේ ගන්නවාන තීරණයක්, මේකේ අවසාන තීරණයක් ගන්න. මොකක්ද තීරණේ? තීරණේ තමයි ලෝකේ ඉන්නවද ලෝකෙන් යනවද? මේ දුක අවබෝධ කරගෙන ලෝකේ ඉන්නවද ලෝකෙන් යනවද කියලා තීරණය ගත්තොත් ලෝකෙන් යන්න ඕනේ දුක්ඛය අවබෝධ කරන දුක නැති තැනට යන්න ඕනේ කියලා තීරණයක් ගත්ත කෙනාට ඒකට හරියන සීලයක් තමයි අපි දේශනා කරන්නේ. ඒකට කියන්නේ ආර්ය සීලය. එහෙනම් සීල දේශනාව සීල භාවනාවක් කරනවා. භාවනා කරනවා කියලා. භාවනා කරනවා කියලා කියන්නේ භාවිතා බහුලීකතා කියන. භාවිතා බහුලීකතා කියලා කියන්නේ නිතර ඒ කරුණ මෙනෙහි කරනවා. ඒතර සමත භාවනා විපස්සනා භාවනා කියලා තියෙනවා. හැබැයි මේ ශ්‍රද්ධාවත් භාවනාවක් කරේ. කොහොමද ඒක? ශ්‍රද්ධාව ඇති කරගෙන දියුණු කරනවා. කොහොමද? ඉතින් ඒකට පුළුවන් ඔය ඇත්තම මේ දුක්ඛය ගැන කල්පනා කරන්න තමන්ගේ ජීවන පැවැත්ම දුක්ඛේ ඉන්න හිතනවාද යන්න හිතෙන්නේ. මේක දුක්ඛ ආර්ය සත්‍ය භාවනාව කියවත් තමයි නැහැ. ඔක තියෙනවනේ ධම්මානුපස්සනාවේ. සතර සතිපට්ඨානේ නේ. ධම්මානුපස්සනාවේ තියෙනවා දුක්ඛ ආර්ය සත්‍ය ගැන. ඉතින් මේ ධර්ම කරුණු මෙනෙහි කරමු. මෙනෙහි කර අද ලෝකේ යනවාද ඉන්නවාද කියලා තීරණයක් ගන්න. මේ විදිහට කල්පනා කරන්න. ඉතින් ඒ නිසා ඒ භාගතුන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරන එකත් නරක නැහැ. භාගතුන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරන එක කමක් නැහැ. ගුණ ඉතින් සිහිපත් කර භාවනා කරන බුද්ධානුස්සතිය වඩන එකත් ප්‍රශ්නයක් නෑ. හොඳයි. ඒවා ඔක්කොටම වඩා හොඳයි මෙන්න මේ විදිහට බුදු ගුණ දැනගෙන දැක ගන්න. ඒතකොට අරවා එපා කියන්නේ ඉවත් කරන්න.
මේකත් කරන්න. එහෙනම් මේ විදිහට දකින්න බුදුහාමුදුරුවෝ පේනවා. එහෙනම් අද දවසේ මම මේ භාවනා මුකුත් ඔයත්තට කියලා දුන්නේ නැහැ. ඒ කියන්නේ වෙන භාවනා සමග භාවනා නොවත් ඉතින් ඒ වුණාට මේක හිතන්න දැන් මේ වැඩසටහන මෙතනින් ඉවර වුණාට පස්සේ ඒක හිතන්න දිගින් දිගට. ඒ ඔයත්තන්ට පුළුවන් මේ භාවනාව චුට්ටක් ඕනනම් අන්තර්ජාලයෙන් හොයාගෙන කරන්නත් පුළුවන්. දැන් මේ කරන වැඩසටහන් අපි YouTube එකේත් මම හිතන්නේ ඒවා ඉදිරියේදී දානවා. ඉතින් දැන්ටත් දාලා තියෙනවා ධම්ම වික්‍රම සෙන්ටර් කියලා YouTube channel එකක් කරලා තියෙනවා. ඒකෙත් දාලා තියෙනවා. මගේ නමින් ගහපුවම ගොඩක් ඒවා තියෙනවා. ඒ වගේම භාවනා කීපයක් වලට බලන්න පුළුවන් සිරස ධම්ම කියලා YouTube channel එකක් තියෙනවා. ඒකෙත් තියෙනවා කෙටි භාවනා කීපයක් මම විසින් සකස් කරපු වගේ. ඉතින් අන්න ඒ වෙනුත් ඔයයන්ට ගිහිල්ලා පොඩි ආධුනිකයන්ට පුළුවන් මේ භාවනාවල් පොඩ්ඩක් දැනගන්න. ඉතින් මේවා අහන්න දිගින් දිගට මේ වැඩසටහනට සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම මගේ නමින් තියෙනවා Facebook එකේ එකක්. ඉතින් ඒකේ මම විසින් රචනා කරපු පොත්පත් වගේක් තියෙනවා. ඒ වගේ ධර්ම කරුණු තියෙන ඒවත් කියවන්න අන්තර්ජාලය. අපිට දෙන්න විදියක් නැහැ නේ. ඉතින් ඒවා කියවලා බලලා ඉතින් මේවා දෙකින් දිගට ප්‍රේමව කරනකොට ඔය ඇත්තට ලොකු ගමනක් යන්න පුළුවන් ඒ. ඉතින් අපිට කවදා හරි එහෙම එකතු වෙන්න පුළුවන් වුණා යම් කිසි තැනකට. ඉතින් තවත් මේ කරුණ ශක්තිමත්ව ඔය ඇත්තට තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් අද දවසේ පැයකමාරක් විතර කාලයක් තුන අපි මේ ශ්‍රද්ධාව පිළිබඳව තමයි කතා මුළු තවත් පුළුවන් මේක කතා කරන්න. ඉවර කරන්න ඒ තරම් මේක දීර්ඝ මාතෘකාවක් ශ්‍රද්ධාව කියන කාරණා. ඉතින් දැනට අපිට මේ කරුණ ටික ඇති. මොකද්ද මේ කරුණ ටික? ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදෙනවා කියන කාරණා. ඒතර පැහැදෙන්නේ මොනකටද පැහැදෙන්නේ? ශබ්දයකට, රූපයකට ඔය වගේ පැහැදෙන්න පුළුවන්. ඒවට කියන්නේ අමූලික ශ්‍රද්ධාව. භාගතුන් වහන්සේ දේශනා කරන ආකාරවත්ී ශ්‍රද්ධාව කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ ගුණ දැනගෙන දැක ගන්න. ධර්මයේ ගුණ දැනගෙන දැක ගන්න කිව්වා, සංඝයාගේ ගුණ දැනගෙන දැක ගන්න කිව්වා. ඒ තුලින්ම තමයි මේ තෙරුවන් ගැන ත්‍රිවිධ රත්නය ගැන තියෙන ශ්‍රද්ධාව තමයි. ඒක ගුණ දැනගෙන විතරක් නෙවෙයි ඒ දැක ගන්න. ඒ දැකගත්තාම තමයි අපිට ඒ ශ්‍රද්ධාව තියෙන. ඒකට කියන්නේ ආකාරවත්ී ශ්‍රද්ධාව. ඒ ආකාර ශ්‍රද්ධාව මන් කිව්ව හරියටම ඇති වෙන සෝවාන් ඵලයේ සාක්ෂාත් වෙනකොට ඊට කලින් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ කොහොමද? ඒ ඇති වෙනකොට ඒක මතක තියාගන්න එක වෙනනවා පොඩ්ඩක් ඒ වුණාට ඒ ඇති වෙන එක අපිට අත්‍යවශ්‍ය වෙනවා අර ආකාරවත්ී ශ්‍රද්ධාව ඇති කරගන්න. මේ ආකාරවත්ී ශ්‍රද්ධාව ඒ ප්‍රාථමික අවස්ථාව තමයි තියෙන එක දියුණු අවස්ථාව වෙනවා අර වගේ සෝවාන් ඵලයේ සාක්ෂාත් වෙනවා. ඉතින් වෙනෙන්නේ හරියටම යනවා පාරේ. එහෙනම් භාගතුන් වහන්සේ ගුණයක් අපි ගත්තා. ලෝකවිදු ලෝකයේ ඇත්ත උන්වහන්සේ අවබෝධ කරා. අපිටත් අවබෝධ කරන්න කිව්වා. මොකද්ද ලෝකය කියන්නේ? මොකද්ද ලෝකය කියන්නේ? ඉස්මුදු ඉඳන් දෙපුර දක්වා පැවැත්ම. ඒකේ මොකද තියෙන්නේ? දුකක් තියෙනවා කියලා කිව්වා. එහෙනම් ඒ දුක අපි අවබෝධ කරගන්න ලෝක විදු කියන ගුණය මේ වගේ ලෝකයේ ඇත්තක්ද තියෙන කියන එක අපිට තේරෙන්න පටන් ගන්නවා. ජාති ජරා ව්‍යාධි මරණ අනාදී දුක්ඛය කල්පනා කරන්න ලෝකයේ අතහරින්න තීරණයක් එනවා. ඒ ලෝකයේ අතහරින්න මේ උත්තමයා මොනතරම් මේ ලෝකයේ අතහැරලා නිවිලා ඉන්නවද? ඒ උත්තමයා නේද මේ ධර්මයේ දේශනා කරේ කියලා. උන්වහන්සේට ශ්‍රද්ධාව තියෙනවා. ඒ ධර්මයේ ශ්‍රද්ධාව තියෙනවා. ඒ ගමන් කරන පුද්ගල කණ්ඩායම කවුද? ආර්ය පුද්ගල සංඝරත්නය. අපිත් ඒකේ අන්තර්ගත වෙනවා. ඔය ඇත්තත් අන්තර්ගත නැති ඉන්නේ ගන්න වෙලාවෙ. තීරණ නැති වුණාම ඒක නැති වෙනවා. තීරණේ ඉන්නකම් ඉන්නවා නැති වුණාම නැහැ. ඒ නිසා ඒ තීරණයත් එක්ක ඒ ධර්මයේ ඉන්නකොට ආර්ය පුද්ගල සංඝරත්නයේට ඔය ඇත්තත් අන්තර්ගත වෙනවා. එහෙනම් ඒ ගමන යන තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ ගමන යන්න මේ ධර්මයත් හේතු වේවා වාසනාව වේවා කිමින් මේ ධර්ම දේශනාව අදට මෙතෙන් නිමාඩපත් කරනවා. එහෙමනම් පුංචි වෙලාවක් අපි සියලු දෙනාම එකතු වෙලා මේ පුංචි භාවනාවක් කරනවා. ඒ භාගතුන් වහන්සේගේ උතුම් ගුණ ටිකක් පොඩ්ඩක් සිහිපත් කරගෙන අද දවසේ වැඩසටහන නිමාවටපත් කරමු. එහෙනම් භාගතුන් වහන්සේ ගුණ සිහිපත් කරගන්න ඒ උත්තමයන් වහන්සේ අරහන්
ගුණේ යුක්තයි. රහසින්වත් පව් කරේ නැහැ. ඒ වගේම සියලුම ආමිෂ ප්‍රතිපත්ති පූජාවල සුදුසු. ඒ වගේම සකල ක්ලේශයන් ප්‍රහීන කරපු උත්තමයන් වහන්සේ. අරහන් නම් වනසේ. ඒ වගේම සම්මා සම්බුද්දයි සියල්ලම අවබෝධ කර තමන්ගේ පාරමිතා ශක්තියෙන් කාගෙන්වත් ගුරුහරුකම් නැති සම්මා සම්බුද්දයි. විද්‍යාචරණ සම්පන්නයි. විද්‍යාව ඇති කරගත්ත චරණ ධර්මයන් වලින් ගමන් කරන ආසවක්ඛේ ඥානය අනාදී විද්‍යාචරණ සම්පන්නයි සුගතයි. රාග දෝෂ මෝහ මාර්ගය අතහැර අලෝභ දෝෂ අමෝහ මාර්ගයේ ගමන් කරලා නිවුණු සුන්දර මාර්ගයේ ගමන් සුගතයි. ලෝක විදු මේ ලෝකේ යථාර්ථය අවබෝධ කර අපිටත් අවබෝධ කරගන්න සුගතයි. ලෝක විදු අනුත්තර පුරිස ධම්මසාරති වෙනස් ශාස්ත්‍රවරය අනුගමනය කරපු නැති සුවිශේෂ ප්‍රතිපදාවක් යොදා ගනිමින් අපව දමනය කර චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා විවිධාකාර උපක්‍රම වලින් ධර්ම දේශනා කරමින් චතුරාර්ය සත්‍ය ධර්මයට කාවත් දුමින් උන්වහන්සේ ධර්ම දේශනා කරන දක්ෂයි හික්මවන දක්ෂයි. අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව දෙව් මිනිසුන්ට ශාස්ත්‍රවරයෙක් බුද්ධ අවබෝධ කරා චතුරාර්ය සත්‍ය භාග්‍යවත් රාගය නැසුවා දේශය නැසුවා මෝහය නැසුවා ඒ උත්තමයන් වහන්සේ ගැන හොඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්න. භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ ලෝකයේ දුකයි කියන ධර්මය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කල්පනා මේ ලෝකේ අතර ලෝකෝත්තර නිර්වාණයට යන්න ඕන කියන තීරණය හොඳට හිතට කාවද්ද. ඒ යන ආර්ය පුද්ගල සංඝ රත්නයේ තමනු ඒ තීරණය ගන්න මොහොතේ ඉඳන් ඇතුළත් වෙනවා. තීරණ තියෙන තාක් කල් ඇතුළත් වෙනවා. තීරණ නැති වුණාම ඇතුළත් වෙන්නේ නැති බවත් හොඳයි. එහෙනම් මේ ටෙස්ට් කරලා අපි එහෙමනම් අද දවසට දේශනාව මෙතන නිමාවටපත් කරමු. එහෙමනම් අද ධර්ම දේශනා කරමින් කෙටි භාවනාවක් කරමින් මහා කුසලයේ පුණ්‍ය ශක්තියක් ඇති කරගත්තා. ඒ ඇති කරගත්තා කුසලයේ පුණ්‍ය ශක්තිය අප්‍රමාණයි. ඇති කරගත් කුසලයේ පුණ්‍ය ශක්තිය ඔබ අප නමින් මිය පරලෝකියා වූ ඥාතීන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් ඒ වගේ තමන්ටත් තමන්ගේ පවුල් සෑම සිදු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර මහා නිවනින් සැනසෙන්නටම මේ සියලු ශක්තියින් හේතු වේවා. වාසනාව වේවා. පාරමිතාවක්ම වේවා කියලා අධිෂ්ඨාන කරගන්න. මාත් එක්කම එකටම ගාථා කියන්නේ. එත්තාවතාචම් ඒහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. ඔයත්තන්ට එන ආශිර්වාද කර
අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤා සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු නිදුක්ඛත්වා නිරෝගීත්වා සුවපත්ත්වා නිවන් සම්පත්තියෙන් සැනසීම ලබත්වා සුවපත්